තෙරුවන් සරණයි. අපි ඔබට දිගින් දිගට මේ නිවන් මඟ ගැන මනා පැහැදිලි කිරීම මාලාවක් ඉදිරිපත් කරගෙන ආවා. අපි කෙටියෙන් ඔබට අද සියල්ල එකතු කරලා ගලපලා පෙන්නන්න අපි එමිතුවා කොහොමනත් පොත්පත් වල තියෙන ඒ ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඒ වගේම ත්‍රිපිටක පොත්පත්, ඒ වගේම ඔබ වෙනත් පොත්පත් පරිශීලනය කරනවා වෙන්න පුළුවන්. එතකොට ධර්මයේ තමයි ඔබ කියන්නේ විමර්ශනය කරන්නේ. යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගය ගැන මනා අවබෝධයක් ලබා ගන්නවා නම් ඒ කෙනා දැනුමට තවත් දැනුමක් වැඩි කරගන්න නෙමෙයි විය යුත්තේ. දැනුම අවශ්‍යයි, පරතෝഘോഷයේ ශ්‍රතවත් භාවය අවශ්‍යයි. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාටම පමණයි මේ ධර්ම කියන්නේ. කියන්නේ පරතෝഘോഷයේ අත්‍යවශ්‍යයි මේ ධර්ම. ඒ දර්ශන සමාපත්තිය, සත්‍ය ඥානය අවබෝධ කර ගැනීම සඳහා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයේ, කල්යාණ මිත්‍රා මතමයි ආනන්දයේ මේ ධර්ම තියෙන එකටත් එහෙම පැහැදිලි කරනකොටත් බුදුන් වහන්සේ අපිටත් ඒක හොඳට මනාකොට පැහැදිලි වෙනවා. මොකද මේ ධර්මයේ දන්නේ නැතුව, දර්ශනය අවබෝධය නැතුව නිවන් මඟක් කිසි කෙනෙකුට නැහැ. යමෙක් හිතනවා නම් අත් දෙක තියාගෙන හුස්ම දිහා බලන් හිටියා කියලා, ඒ ප්‍රාණායාම කළා කියලා නිවන් දකින්නා කියලා ඒක වෙන්නේ නැහැ. ඔබට අපි යමක් කියන්න ඕනි. මේ මග දැනගෙන ගියොත් ඔබට කිසි කරදරයක් නැතුව බොහොම පහසුවෙන් මේ මග අවබෝධ කරගන්න පුළුවන්. කනගාටුවට කරුණ තමයි බොහෝ අයට මේ මාර්ගය ගැන මනාකොට අවබෝධයක්, මේ මාර්ගයේ ගමන් කළා අවසාන මාර්ගඵලලාභියෙක් ඔබට හමු වෙන්න ඕනි. නමුත් අද ප්‍රසිද්ධියේ කතා කරන ඒ රංගපාන ඒ අය නෙමෙයි. ප්‍රත්‍යක්ෂ වුණු කෙනෙක් ඕනි. මේ නිවන අවබෝධ වෙලා ප්‍රත්‍යක්ෂ වුණු කෙනෙක් ඕනි. එවැනි අය ගොඩක් වෙලාවට ප්‍රසිද්ධියේ හොයාගන්න අපහසුයි. සමහර වෙලාවට නැතුවම නොවේයි. නමුත් ඔබට ඒක අපහසුයි. මොකද ඔබ පෘථග්ජන භූමියේ සිතවිලි වලින් සිතන මේ කාම භූමිය තුළ සිතවිලි වලට මේක දකින්න අපහසුයි. මේ මාර්ගය අවබෝධ කරගත්තම කෙනෙක්, ප්‍රත්‍යක්ෂ වුණු කෙනෙක් තව කෙනෙක්ගේ ප්‍රත්‍යක්ෂතාවය ගැන ඔහුට යම් දැනුමක්, යම් වැටහීමක් ඇති වෙනවා. එහෙම නැතුව මේ ගැන ප්‍රත්‍යක්ෂතාවයක් නැති කෙනෙක්ට මේ මාර්ගය යන කෙනෙක් හොයන්න අපහසුයි. ඉතින් කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දයේ මේ ධහම තියෙන කෙනෙකුට පැහැදිලි. ඔබ ධර්මයේ හොඳින් දන්න කෙනෙක්ගෙන් දැනගත යුතු වෙනවා. පොත්පත්වල පෙන්වන කාරණා, පොත්පත්වල පෙන්වන සූත්‍ර දේශනා බොහොම පරිස්සමින් ඕනි විග්‍රහ කරගන්න. අපි දකිනවා අද මෑත යුගයේ පවා සමහර ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා, සමහරට ත්‍රිපිටක ආචාර්යවරු, රාජකීය පඬිතු ඒ තියෙනවා විශාල නාමයන් පවා. හැබැයි රූපේ මොකද්ද කියලා අහුවාම වුන් බාහිර රූපේ ගැන කතා කරන්නේ. ඒ පොතේ තියෙන එක. අර අතර විභජනයේ, ඒ කියන්නේ අභිධර්මයේ බෙද පෙන්නන රූපකාණ්ඩ 28. ඒක ගැන කතා කරන්නේ. ඒක ගැන කතා කරලා නිවන් දකින්න බෑ. ඇයි ඒ? බුදුන් වහන්සේ පෙන්නන්නේ මේ රූපේ කියන්නේ ප්‍රසාද රූපයයි. මේ සිත තුළ හටගන්නා ඒ උපාදාය රූපය අවබෝධ කරගත්තොත්, අනි උපාදාය රූපය තුළින් ඒ කෙනා දැක්කොත්, රූපයයි නාමයයි හඳුනගත්තොත් සිත තුළින්, අන්නේ කෙනාට පුළුවන් වෙනවා රූපේ සත්‍ය දැක්කොත් පමණයි නිවන් දකින්නේ. දැන් රූපේ සත්‍ය දැක්කොත් නිවන් දකින්නවා කිව්වහම ඔබ මේ රූපේ කියනකොට ඔබ හිතන්නේ මේ බාහිර ඔබට පේන දේ කියලා.
අපි සමහර වෙලාවට ඒ නොදන්න අයට ඒ අයට මුල් අවස්ථාවේදී ඒ අයටම කියන්න ඉඩ හරිනවා. ඒ අය කියනවා මේ ආරූපේ තමයි එළියේ තියෙන්නේ. හිතේ තියෙන්නේ නාමේ. එහෙම කියලා කියනවා. අපේ වයසක අම්මලා එහෙම කතා කරනවා. ඒක පාටම උන්ට මෙහා ගැඹුරු තැනට යන්න බෑ. ඉතින් අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. ඒතර උන් මානසිකව වැටෙනවා. මුකුත්ම තේරෙන්නේ නැහැ කියලා උන් මානසිකව වැටෙනවා. ඒක නිසා උන් ධෛර්යමත් වෙන්න ඕන නිසා උන්ට එතන ඉඳන් යන්න අපි කටයුතු සලස්වනවා. නියඬව. එකපාර ප්‍රතික්ෂේප කරලා එහෙම කරන්නේ නමුත් රූපේ දකින්න ඕනි. රූපේ පරජානාති කියනකොට රූපේ සත්‍ය දකින්නවා කියනකොට ඉස්සෙල්ලාම ඔබ රූපේ කියන්නේ මොකද්ද? ඒක දකින්න ඕනි. මේ ධර්මයේ අවබෝධ කරගන්න ඕනි නිවන් මගට යම්කිසි ඇත්තටම යමෙක් මේ මගයි කටයුතු කරන්නේ දුකෙන් මිදෙන්නනේ. අයි මේ ධර්මයේ හොයන්නේ දුකෙන් මිදෙන්නනේ. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්නනේ. නිවන් දකින්නනේ. එහෙම නිවන් මගට ඉව තියෙන්න ඕනි. එහෙම නිවන් මග කියන්නේ සිතින් මිදෙන මග. එතනට හිත ගන්න ඕනේ. ඔබ හිතයි ඔබගේ සිතේ තියෙන දෘෂ්ටි වලින් මේ ධර්මයේ දැකලා නිවන් දකින්න බෑ. මේ හිත ගැන කියන්නේ එහෙම නෙමෙයි අභිධර්මයේ තියෙන වේදලා රූපකාණ්ඩ 28 ඔබගේ පඬිතකම් වලින් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? ඒක තමයි ඇත්ත. ඔබ එහෙනම් නිවන් දැකලා පෙන්නන්න. ඒ විදිහට රූපකාණ්ඩ 28 ඒක වෙන්නේ නැහැ. උපාදාය රූපය අවබෝධ කරගන්න. රූප කලාපයක් හැදෙන්නේ කොහොමද? අපි ඔබෙන් අහනවා. බුදුන් වහන්සේ රූපේ හැදිලා තියෙන රූප කලාප වලින් කියනවනේ. ඒක රූප කලාපයක් කොහොමද හැදෙන්නේ? රූපේ පරජානාති කියන්නේ මේ ප්‍රසාද රූපේ. රූප කලාපයක් හැදෙන්නේ. ඔබ බලන්න හොඳින් ධර්මයේ තුල ඔබ හොඳින් දැක්කොත් ඔබට දැනේ ප්‍රසාද රූපේ රූප කලාපයක්. ප්‍රසාද රූපේ ඒක පෙන්නකොට පෙන්නන්නේ චතු සමුට්ඨාන. කර්මජ රූප, චිත්තද රූප, ඍතුක රූප, ආහාරජ රූප. කම්ම, චිත්ත, ඍතු, ආහාර. මේ විදිහට රූප කලාප 54ක් ප්‍රසාද රූපයක් හැදෙන්න හේතු වෙනවා. එතනදී චිත්තද රූප කියලා ගන්නකොට, භාව රූප කියලා ගන්නකොට පටලවා ගන්න අවශ්‍යතාවයක් නැහැ. දසක එහෙමයි ගන්නෙ. ඇයි? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වලින් දසකයක් හැදෙනවා. ඒකට හෘද වස්තුක රූප ඔහොම දානවා. මේවා ඉතින් ඔබ පටලව ගන්න එපා. මේවා අපි මෙහෙම කතා කරන්නේ මේ ඔබගේ මේ තව ටිකක් ඔබට මේ එහෙම දන්න බව පෙන්වන්නවත් එහෙම අදහසකින් නෙමෙයි. නමුත් මේ ධර්මයේ වලිගෙන් අල්ලගත්ත අය ඉන්නවනේ. සර්පයා වලිගෙන් අල්ලගත්තාම ඔලුවටමනේ දෂ්ට කරන්නේ. ඒ රූප කලාපය ගැන කතා කරනකොට මේ පටලැවිල්ලෙන් චක්කු දසක කලාපය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රය චක්කු ප්‍රසාද රූපය මේකත් එක තමයි කර්මජ චක්කු දසක කලාප අපි කියවනේ චක්කු ප්‍රසාද රූපේ රූප කලාප රූප 54කින් හැදෙන්නේ කියලා. එතකොට කාය දසකේ චක්කු දසකේ භාව දසකේ චිත්ත කලාප 8යි උත්තුජ කලාප 8යි ආර්ධ කලාප 8යි. චතු සමුට්ඨාන කියවනේ. චතු සමුට්ඨාන කියනකොට කම්ම චිත්ත ඍතු ආහාර. ඒතර කම්ම තමයි මේ කඩන්නේ චක්කු කාය භාව කියලා. ඒකේ 10 අරගෙන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා ඊට පස්සේ ගන්නවා ජීවිතේන්ද්‍රයයි ඒක 10යි කාය දසක චක්කු දසක භාව දසක මේවා මෙහෙම කිව්වට මේ බෙද පෙන්නුවාට මේ අභිධර්මයේ තුල මේවා මේක නිකන් මේ නිවන් මාගේ යන කෙනෙකුට මෙච්චර එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේකේ බොහොම සරල තැනක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රසාද රූපයක් මේ තියෙන්නේ.
මේ ප්‍රසාද රූපයක්. මේ ප්‍රසාද රූපයක් තමයි ඔබ පරජානාති අවබෝධ කරන්න තියෙන්නේ. දිත්තේ දිත්තමත්තම් බාහ්‍ය ජාතකයට කියනවාද රූප කලාප ගැන මේ නැහැනේ. අභිධර්මයේ බෙදලා පෙන්නනවා දාරුචීරට. නැහැනේ. රූප 28ක් එන හැටි බෙදලා පෙන්නනවද? නැහැනේ. අද මේ නිවන් දකින්න මේ ඔක්කොම වලිගෙන් අල්ලගෙන මුල ඉඳන්ම වලිගේ ඉඳන්ම මේගොල්ලෝ ලොකු පටලැවිල්ලක් හදාගෙන ඉන්නවා. විශේෂයෙන්ම මේ අද මේ විද්‍යුත් ආයතනවල විද්‍යුත් මාධ්‍යවල ධර්ම දේශනා කරන ඒ මහා මේ පඬිතයෝ විදිහට අපි මේ අපේ භික්ෂුන් වහන්සේලා මහා පඬිත වාක්‍ය කියාගෙන ගියාට අපිට තේරෙනවා මේ විශේෂයෙන්ම මේ දැනුමට හිර වුණු අය මේ අධ්‍යාපනයේට හිර වෙච්ච අය නිවන් දකින්න මාර්ග නිමි හොයාගෙන තියෙන්නේ. ඔව් නිවන ගෑවිලවත් නැහැ නිවන පැත්තේ. ඒක පැහැදිලිවම අපි දේශනා කරන එක පැහැදිලිවම අපි කියනවා. මේ නිවන් මාර්ගට අවශ්‍ය වෙන්නේ ප්‍රසාද රූපේ එයා පරජානාති. එයා උපාදාය රූපේ අවබෝධ කරන්න ඕන. චිත්තද රූපේ අවබෝධ කරන්න ඕන. බාහිර තියෙන මේ හතර මහා භූත බාහිර ඇත්තටම මේ කතාව හතර මහා භූත කියලා දෙයක්වත් නැහැ. නමුත් අපි මේක පැහැදිලි කරන්න ඒ බුදුන් වහන්සේ දෙන න්‍යාය එහෙම තමයි ගන්නෙ පඨවි ආපෝ තේජෝ වායෝ. නමුත් පඨවි කියන්නේ අත්‍තරම මේ අංශු වලින් ගත්තොත් මේක ඝන අවස්ථාව. ඒක තේජෝ වලින් ඒ අංශු බුරුල් වෙන අවස්ථාව. මේ ශක්ති ස්වභාවයක්මයි මේ කතා කරන්නේ. එකතු වෙලා ඝනවන ඇති ඒ ප්‍රමාණ අනුව තමයි මේ ඔය අයිස් කැටේ ද්‍රව වායු ආය අවසාන තවත් ටික තේජෝ වැඩි වුණාම නැති වෙලා යන්නේ. ශක්තියක් විතරයි අවසානයේ. මේ අංශු සේරම මේ විදිහට තමයි මේ සේරම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කතාව. ඔය ලී කැලක් වුණත් ගිනි තියලා දැම්මම මුකුත් නැති වෙනවා. ওই ස්වභාවය තියෙන්නේ. ඔය පස් ටිකකට වතුර ටිකක් දැම්මම ඔය ඒ ටික ඝන වෙනවා. ආයි ගුලි කරන්න පුළුවන්. ඉතින් එකම ස්වභාවය තියෙන්නේ මේක තව ටිකක් රත් කරාම මේක කෑලි කුඩු වෙලා යනවා හයි වෙලා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ හතරමහා භූත කියන එක භූත වෙනවා. මේ ශක්තියමයි භූත වෙන්නේ එකතු වෙන්නේ. පෘථුවිය හැදිලා තින්නෙත් එහෙමයි. එතකොට මේ අපි රූපය අවබෝධ කරපු කෙනා රූපේ ඇත්ත දකින්නවා මායාව. රූපේ මායාවක් කියලා දකින්න පේන පින්ඩපම රූපං එතනට එනවා. පෙන පිටක්. බිම්බයක්. අර්සේලා තරණී කියන වගේ. මේ බිම්බේ වෙන කෙනෙක් හැදුවා නෙමෙයි. නහිදන් අත්ත කතම් බිම්බන් නහිදන් පර කතම් අග. තමා විසින් හැදුවත් නෙමෙයි වෙන කෙනෙක් හැදුවත් නෙමෙයි. මේක හේතු නිසා අට ගන්න හේතුඵල දාම වෙනවා. එතකොට මේ ඇහි අට ගන්න ප්‍රසාද රූපේ අපි එකට රැවටෙනවා. ඒ චක්කු ප්‍රසාද රූපේට අපි රැවටෙනවා. ඒකේ ප්‍රතිබිම්බයක්. ඒක තුල පෙන්නන ඔය අවකාශය ඒක තුල පෙන්නන ආත්මීය ඒක තුල පෙන්න කිසිම දෙයක් නැහැ. නමුත් අපි ඒකට රැවටෙනවා. අපි ඒකට රැවටිලා ඒක අල්ලගෙන ඒක පෙරමතකෙන් අපිට ඒකට හැදෙනවා දෙයක් බවට පත් කියනවා. සාමාන්‍ය පෘථග්ජන කෙනාගේ ස්වභාවය මේ කතා කරන්නේ ලෝකෝත්තර භූමියේ නෙමෙයි. ඒ පුහුදුන් මනසේ ස්වභාවය තමයි මේ රූපේ සත්වයෙන් හිටන් එහෙමයි. රූපෙට රැවටෙනවා. රූපය අල්ල ගන්නවා. රූපය ඇත්ත කොට ගන්නවා. රූපය ඇත්ත කොට ගත්තොත් මොකද වෙන්නේ? රූපෙ මිදීමක් නැහැ. ඒක තමයි මේ රූපෙට ඇලෙනවා මලක් දැක්කොත් ඒ මල හොඳයි කියනවා ආසිත වෙනවා තණ්හාව ඇති වෙනවා නැත්තම් ගැටෙනවා. ඇලෙන ගැටෙන ස්වභාවය තමයි රාග දේශ මොහ ස්වභාවය. හැබැයි දෙයක් හටගත්තොත් විතරයි ඒක වෙන්නේ. අපි දකිනවා මේ සමහරලාට ධර්මයේ පැහැදිලි කරන අපේ සමහර ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා මේ ස්කන්ධය කියන කොටස අරගෙන ස්කන්ධයේ ඔළුවට හදාගෙන පිස්සුවක් වගේ ඒක උපාදාය පැත්තෙන් ඒක කතා කරනවා. ස්කන්ධය ආයි මේක ඉතුරු වෙනවා. මේක ඉතුරුනොත් එහෙම තමයි මේක ඉවරයක් වෙන්නේ නැහැ. ඒ ඉතුරු වෙච්ච නිසා තමයි මේක ආයි මේක හටගන්න හේතු තියෙන්නේ. ඒක නිසා තමයි ඒකට තණ්හාව කියන්නේ. ඒක නිසා තමයි ආයෙත් මේ පටලවගෙන යන්නේ සර්පයා එත් ඉන්නේ. සර්පයා වලිගෙන් අල්ලගෙන ඉන්නේ. ඔතන නෙමෙයි ධර්මයේ තියෙන්නේ. ඔබ දකින දේ පේනව නෙමෙයි හිතනවා. ඔන්න ඔතනින් සරල තැනින් දකින්න. පේනව නෙමෙයි හිතනවා. ඔබ දකින්නේ ජනේල. ඔබ දකින්නේ බිත්ති. ඔබ දකින්නේ පොළව. ඔබ දකින්නේ දරුවෝ. ඔබ දකින්නේ ගෙවල්. ඔබ දකින්නේ වාහන. ඔබ දකින්නේ අහස පොළව. හැමදේම නමක් තියෙනවා. ඒ කියන්නේ පෙර මතකයෙන් එන සිතක්. ඔබ ජීවත් වෙන්නේ ඔබ සම්මුති නාමය කොහෙන්ද එන්නේ? අතීතේ එන්නේ. කලින් එන්නේ. එතකොට හැම එකම නම ආවේ කොහෙන්ද? පෙර මතකේ එන්නේ. පෙර මතකේ කියන්නේ ඔබ ජීවත් වෙන්නේ පුරාණේ. අතීතේ. හැම දෙයක්ම හටගන්නේ ඔබගේ මේ සංඥාව නිසා. සංඥාව කියන්නේ කලින් මතකේ.
සංඥාව තමයි ඒ මනෝවිඤ්ඤාණයට කියලා මෙතන මේ ප්‍රඥප්ති නාමයේ මේක දැන ගැනීම තමයි මනෝවිඤ්ඤාණයේ තියෙන විශේෂය. අර කාය මෙතන මේ පංච ආයතනයෙන් එන ద్వාර වලින් එන ප්‍රසාද ටික හඳුන ගැනීමයි මනෝවිඤ්ඤාණය කියලා. මනෝවිඤ්ඤාණය කියලා ඇතුලේ වෙනම කොයිවත් දෙයක් නැහැ. එකම තැන මේ කතාව තියෙන්නේ. ප්‍රසාදේ නම් මේ ප්‍රසාදෙම තමයි මේ කතාව තියෙන්නේ. රූපම් චක්කුම් පටිච්ච රූපේච්ච උප්පච්ච චක්කු විඤ්ඤාණයෙන් කියනකොට මනංච පටිච්ච ධම්මේසු උප්පත්ති මනෝවිඤ්ඤාණයෙන් කියනකොට මේ දැන් මනෝවිඤ්ඤාණයට වෙන මොකුත් කියන්න පුළුවන්ද? දැන් කොතනින් ආවත් මනංච පටිච්ච ධම්මේසනේ එන්නේ. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණයෙන් ආවත් මනංච පටිච්ච ධම්මේස. එතන ආයි සෝත විඤ්ඤාණයෙන් ආවත් මනංච පටිච්ච ධම්මේස. මනෝවිඤ්ඤාණ. එතකොට මනසට එළියට යන්න බෑ. මනසට සියල්ල අරමුණක් පමණයි. මනසට මේක චිත්තචෛසික විතරයි. මනසට මේ සිතුවිලි විතරයි මේවා. තිබහත් සිතුවිල්ලක් විතරයි මනසට. මනසට වතුර බොන්න බෑ. මනස දෙන මේ සේරම මනෝවිඤ්ඤාණය එළියට යන්න බෑ. මනෝවිඤ්ඤාණය සම්පූර්ණ හිර වෙලා ඉන්නේ. නමුත් මනෝවිඤ්ඤාණය තමයි මේ සේරම අර නිකන් අපි දන්නවා අපේ අමතුවරු මේ ගම්වල ගිහිල්ලා ඒව බලලා නෙමෙයි කොළඹ AC කාමරවල ඉඳලා තීරණ ගන්න. එතකොට ඒගොල්ලෝ ගන්න තීරණ අර ගම්වල ඉන්න අර ඒ මිනිස්සුන්ට ඒ ගොවියන්ට ඒ ප්‍රශ්න වලට විසඳුම් හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඒව දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. මනස ආයතන හයේ තියෙන ආයතන හරහා එන පංච ආයතනයේට එළියට යන්න බෑ. මනංච පටිච්ච ධම්මේච්ච උප්පජ්ජේ මනෝවිඤ්ඤාණ ඔතන්ට යන්නේ. එතකොට මනස චිත්ත රූප ඇසුරු කරනවා. ඒකයි ප්‍රසාද රූප. මේක තමයි ස්පර්ශය දෙකට බෙදන්නේ පටික සම්පස්සයට අධිවචන සම්පස්සයක් කියලා. ඒ ආකාරයේ ලිංග ඒ නිමිතියේ උද්දේශ ඇති කල්ලි ඒ ආකාරයේ ලිංගයේ අධිවචන සම්පස්සයක් හටගනී කියන්නේ සිතුවිලි හටගන්න. සිතුවිලි. පටිගයට සිතුවිල්ලක්. ඒකයි ස්පර්ශය කියලා දෙකට බෙදන්නේ. ඔබ බාහිර තියෙන්නේ කියලා දෙයක් අල්ලගත්තොත් ඒක පොතක් වේවා යමක්ද ඒක රූපයක් ඒක ඔබ දෙයක් බවට දැක්කොත් ඔබේ හිතේ ඒකට ආසාවක් ඇලීමක් ගැටීමක් එනවා. ඒක දෙයක් කියන්නේ භවයක්. ඒ හදාගන්නේ භවයක්. භවය හැදෙන්නේ මෙතන ස්කන්ධානම් පාති භව ආයතනම් පටිලාපෝ අයං උච්ච ජාති යන උපතක් නැක එහෙම වුණොත් එතන භවයක්. දැන් තේරෙනවද? දැන් වේගය වැඩි. දැන් ඔක් කෙටියෙන් කිව්වොත් කොහොමද සරලව කිව්වොත් හිමීට කිව්වොත් ඔබට පේන ශබ්දේ රූපේ ඔක්කොම රූප. ශබ්ද ගන්ධ රස පහස ඔක්කොම රූප. දැන් අපි ඔබට ප්‍රතිපදාව කොහොමද ඔබ දකින්නේ? ඔබ එන හැම සිතම අරමුණ පිහිටව ගන්න ඕනි. ඒ එන සිත නැති වෙනවා. ඊගාව සිතත් නැති වෙනවා. හට ගන්න සිත නැති වෙනවා. ඒ හට ගන්න සෑම සිතකටම ඔබ සිහියයි නුවණයි පිහිටවන්න ඕනේ. එහෙනම් ඒ සිත හටගත්තා නැති වුණා. ඊගාව සිත පළවෙනි කමඨාණක් විදියට පළවෙනි අධීර විදියට ඔබ මෙන්න මෙහෙම කරන්න. ඔබ සෝවාන් වෙනවා. ඔබ සෝවාන් මාර්ගඥානෙට එනවා. ඔබ ඔය මුකුත් ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. අභිධර්මයේව ගොඩාක් අවශ්‍ය නැහැ. බොහොම සරල තැනකින් ඔබ මේ නිවන් මාර්ගට යන්න පුළුවන්. ඔබ සත්‍ය දකින්න. සත්‍යමයි දකින්න ඕනේ. ඔබ හැම එකකම ඉස්සලා පළවෙනි අධීර විදිහට හිත දකින්න. හිතමයි සේරම කියලා දකින්න. සේරම හැදෙන්නේ හිතේ. දරුවා ඉන්නෙත් හිතේ. අම්මා ඉන්නෙත් හිතේ. ගේ දොර තියෙනෙත් හිතේ. සේරම හැමදේ ඔබ මොකද්ද දකින්නේ? කොළ පාටද රතු පාටද ඔක්කොම සිතනවා විඥාණයටයි දැනෙන්නේ. ඔතනින් ප්‍රායෝගික පැත්තෙන් එන්න. ඔය පොත්පත්වල ප්‍රායෝගික පැත්ත නැහැනේ. ඒ ඇවිල්ලා සිතුවිලි ඒ නාම රූප වලින් හදපුවා තියෙන්නේ. සිතුවිලි ඒව ඇවිල්ලා ලෞකිකයි. ලෞකික භූමියෙන් මිදිලා ලෝකෝත්තර භූමියට යන මාවතන නිවන් මඟ කියන්නේ. හරි එහෙමනම් ඔබ ලෞකික භූමියේ තියෙන සේරම හඳුනා ගන්න ඕන. මේ භාෂාව ලෞකිකයි. මේ හිතන සිතුවිලි ලෞකිකයි. මේ කතා කරන මේ පේන ඔය නාම සියල්ල ඔය භාෂාවේ කියන ඔය සම්මුති නාමයන් සියල්ල ලෞකිකයි. සිතුවිලි සියල්ල ලෞකිකයි. දැන් ලෝකෝත්තර මොනවද තියෙන්නේ? සිතුවිලි වලින් මිදුණු තැනයි ලෝකෝත්තර භූමිය තියෙන්නේ. දැන් හොඳට ඕක දකින්න ඕනේ.
දැන් ඔබට පේන හැමදේම සිතුවිලි. හිතන එක තියෙන. ඒක ඔබ හොඳට මෙනෙහි කරලා බලන්න කලින් ඔබ දන්න නාමයනේ ඔකට එකතු කරන්නේ. ඔබට කහ පාට ඔබට එනකොට ඡායාව හැඩතල ඔබ කියන තැඹිලි ගෙඩියක්. ඔබට අපි දෙන්නම් එක එක උදාහරණ දුන්නා ඔබ හැම එකෙම නම් කියනවා. එතකොට ඒ නම් කියන්නේ කොහොමද? ඔබේ පෙර මතකයේ දත්ත. එතකොට පෙර මතකයේ දත්ත කියන්නේ එක පරණ දෙයක්. එතකොට මේ මොහොතේ මේ දැන් ඒ පේන සිත ඉස්සෙල්ලාම ඇති වෙනව නැති වෙනවා ඒ තැනට ඔළුව හරහරව බලන්න. බිත්තියක් පේන. ඊට පස්සේ ඔබට පේනවා මලක් තියෙනවා. ඊට පස්සේ ඔබට පේනවා ගහක් තියෙනවා. අඹ ගහක්. ඊට පස්සේ ඔබට පේන ජනේලයක් තියෙනවා. ඊට පස්සේ ඔබට පේනවා පොතක් තියෙනවා. ඔය වගේ පේන තැනට ඔළුව හරව බලන්න. ඔය එක සිත මාරු වෙනවා දකින්න. උද්‍යප්ප ඥානෙ. උදේවැය හට ගන්නව නැති වෙනවා. ඊට පස්සේ ඔබට ඇහෙන ශබ්ද වලට සිත පිහිටවන්න. ඔබට එන ශබ්ද අපි මේ දැන් මීට කලින් දේශනාවල අපි ගොඩාක් මේ ප්‍රායෝගික පැත්තේ ප්‍රතිපදාව තුළ එන ශබ්ද එන රූප ඇහැට එන ඒවා ඔය සුවඳක් එනකොට ඒක අන්නාසි ඒ එන පිච්ච මලේ සුවඳ ඒ එන සුවඳට ඒ ගඳට ඒවට නම් තියෙනවා. ඒව සිතුවිලි තියෙන්නේ. නැත්තම් නම් වෙන්නේ කොහොමද? ගඳ ගඳක් විතරක් වෙන්න එපා. ශබ්දේ එනකොට අපි කපුටා කියන්නේ කොහොමද? එහෙනම් අපේ හිතේ තියෙනවා මේ කපුටාගේ ශබ්ද කියලා. ඒවා අපි දන්න හින්දායි කපුට මත එන්නේ. එද කපුටෙක් ආවොත් තමයි අපි ගැටෙන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ. දැන් කපුටෙක් කියලා සද්දනාව සද්ද මොනවත් අඳුරන්නේ නැත්නම් අර පොඩි ළමයා වගේ හිටතේ. කිසිම ගින්නක් නැහැ. හරි සරලයි සුන්දරයි. නමුත් අපිට එහෙම සරල නැහැනේ. අපිට එහෙම අර සමනල්ලු අල්ලන පුංචි ළමයාගේ ඒ ප්‍රභාස්වර සිත නැහැනේ අපිට. ඒක තුල කෙලෙස් නැහැනේ. අපි ගාව තියෙනවනේ කෙලෙස්. ඒතර කෙලෙස් තියෙන අපිට දේවල් තියෙන හින්දා. අපිට මෙතන හොඳට දකින්න මෙච්චරමයි ධර්මයේ ඔබ ගොඩාක් පටලව ගන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන ලියා ගත්තොත් හරි. ඔබ සෝවාන් මාර්ගඥානෙට එනවා. ඒකට හේතුව තමයි බාහිර මේ එකක්වත් ඔබට බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඔබ සේරම හිතේ දකින්න. හිත තුලින් දැක්කොත් ඔබ හැම මොහොතෙම හිත පැත්ත දකින්න. මේක පුරුදු කරන්න හොඳට. ඔබේ දැන් කාර්යබහුල ජීවිතය තුළ මේක කොච්චර මඩේ ඉඳන් රෙදි යොදනා වගේ එහෙම වෙනවා. නමුත් ඔබ අත්හරින්න එපා. තව පුරුදු කරන්න. කොච්චර කාලයක් හරි කවන්නේ පුරුදු කරන්න. ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් එකතු කරානේ. හිත එකතු කරානේ. ඉස්කෝලේ ගිහිල්ලා එකතු කරා, ක්ලාස් ගිහිල්ලා එකතු කරා. ඔය හැම ඩිග්‍රී ගහපු තරමටම එකතු කරලානේ තියෙන්නේ. දත්ත එකතු කරලා තියෙන. දැන් මරණ දවසට ගෙනියනවද එක දත්තයක්වත්? කොච්චර ඉංජිනේර කෙනෙක් වුණත් මේ ඊයේ පෙරේද අපි දන්නවා දැන් සමුගත්ත හිටපු මහා බුද්ධිමතෙක්. ඔහුගේ දැනුම් පද්ධතිය විශාලයි. නමුත් ਉਹ මරුණට එක ක්ෂණයෙන් ඉවරයි. ඔය කොච්චර මේ අවුරුදු 70ක් හිටියත් 90ක් හිටියත් මේ කොච්චර ලොකු ඒව නැහැ. ඒ බොරු ඒව මොකක්වත් නැහැ. ඒ මැරෙන අර වලගාවට යනකම් විතරයි. ඔය එකතු කරන එකක්වත් ගෙනියන්න බෑ. දැනුමක්වත් ඔය මොකක්වත් ඔක්කොම ඇවිල්ලා ලෞකික දේවල් සේරම ලෞකිකයි කියන්නේ ඒකයි පුහුදුන් ස්වභාවයක් තියෙන. ඒක බොළඳ ලෝකේ ස්වභාවය ඒ මායා ලෝකේ ස්වභාවය ඒක තමයි. ඔබ හීනයක් දකින්න. ඔබ ලස්සන හීනයක් දකින්න. රත්තරන් පෙරෝගෙන ඉන්න. එහෙමනේ. ඔබ ආස ඒවටනේ. ඔබ ආසම විදි හීනේ දැක්කයි කියන්නේ. දැන් එක පාට නැගිටිනවා. කලබල වෙලා මොකක් හරි ඇඳෙන් වැටිලා එක්කෝ. කලබල එක ඇඳෙන් වැටිච්ච එක ඔක්කොම ඉවරයි. ඒ ෂණෙන් ওই හීනෙම ඉවරයි. කොච්චර හොඳ හීනයක් දැක්කත් ඉවරයි. අන්න ඒ වගේ ඔබ මේ ලෝකේ කොයි තරම් ලොකු චරිතයක් මොනවා තිබ්බත් මොන දේ ඔබ මේ සමාජය තුල ඔය ඔක්කොම යන්නේ රැල්ලට යන්නේ සේරම යන්නේ තරඟයකට අහුවෙලා යන්නේ ලොක්ෙක් වෙන්නනේ. ඔය ලොක්කා අවසානයේ බලන්නකො මොකද්ද වෙන්නේ කිය. ඔය ලොක්කා අර හීනේ දැකලා ඇඳෙන් වැටුන එකා වගේ නැත්තර නැති වෙන. මේ වෙනකන් හිටපු ඔක්කොම ලොක්කන්ට ඕකනේ උනේ. කො මේ වෙනකන් හිටපු ලොකුම නළු නිළියෝ අපේ රටේ ප්‍රසිද්ධමයි කො විජේ කුමාරතුංගලට මොකද උනේ? ගාමිණී පොන්සේකලට මොකද උනේ? බලු වෙලාම යනවා නැත්තරම නැති වෙලා යනවා.
අපේ කෝ හිටියයි කියන ලොකු ඒ කවුද ඉන්නේ? එත වල ගාවට වෙනකම් විතරයි ලොකු. එකක්වත් පවතින්නේ ඔබ මේ බොළඳ ලෝකේ මායාව පස්සේ ගිහිලා වැඩක් නැහැ. පළක් නැහැ. නමුත් අර එදිනෙදා ඔබට මේ රට දුප්පත් රටක් නිසා එදා වේලට මිනිස්සු දුක් විඳින නිසා මිනිස්සු පිස්සු වගේ දුවනවා. දරිද්‍රාවෙන් උපරිමයට මිනිස්සු පිරිකෙනවා. ඉතින් ඒක නිසා මේ මිනිස්සු ඒ දන්නේ නැහැ වෙන දෙයක් වෙලාවක් නැහැ හිතන්න. මිනිස්සු පිස්සු වගේ උදේ ඉඳන් අර කපුට කෑම හොයනවා වගේ අර සත්තු කෑම හොයනවා වගේ උදේ ඉඳන් දුවනවා. දුවලා හති වැටිලා දත් හැලිලා හැම රැලි වැටලා වයසට ගිහිල්ලා මැරලා යනවා. ගහපු පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. අවසානයේ මොකක්වත් හිතන්න වෙලාවක් නැහැ. මැරෙන එකවත් හිතන්න වෙලාවක් නැහැ. සමහර අය මැරෙන්නේ අහම්බෙන්. මැරෙන මොහොත ඇවිල්ලා යන්න බෑ. යන්න කල්පනාවක් නැහැ. අහම්බෙන් වගේ යා මැරෙලා යන්නේ. පිස්සුවෙන් වගේ මැරෙන්නේ. ඉතින් බුදුන් වහන්සේම කියනවා පු탁ජනයා උම්මන්තකයා කියලා. උම්මන්තකයා කියන්නේ පිස්සෙක් කියන එක. ඉතින් බුදුන් වහන්සේ මේ පරම සත්‍ය අවබෝධ කරපු ඒ බුදුන් වහන්සේ මේ මිනිස්සුන්ගේ ස්වභාවය දැකලා කියනවානේ මේ පිස්සු කියලා මිනිස්සුන්ට. මේ කාම ලෝකයේ සප තියෙනවයි කියලා හොයාගෙන යන අර මිරිගුව පස්සේ යන මුව යන්නේ හාමත්තල. අපි දැකලා තියෙනවා අපි දවසක් පන්සලක ඉන්නකොට ඒ රජගල අපිට මතක හැටියට කොටියාගල මේ කෑගල්ලේ තියෙන රජගල රජමහා විහාරේ විශාල ගහක් තියෙනවා ලෙන ඉස්සරහා. ඒ ගහේ විශාල බඹර වදයක් තියෙනවා. රැට මේ පන්සලේ පොය දවසට චෛත්‍ය වටේ ලයිට් ටික දාලා ආලෝකේ වැඩි. අර බඹර වදේ ඉන්න දහස් ගණනම් බඹරු එළි වෙනකොට සේරම අර ලයිට් එළියට ඇවිල්ලා වැදිලා මැරිලා චෛත්‍ය වටේම වැලි ගොඩ වගේ බඹරු මලකුණු ගොඩ. මේ සත්තු මෙච්චර මේකේ පිච්චෙනවා කියලා දන්නවා. නමුත් මේ සතාට මේක සැපයි. රස්නිය. සතා හැවිලා වදිනවා. අපි මේක බලාගෙන හිටියා. ඇයි දෙයියනේ මේ සත්තු ඒත් මැරෙන්න යන්නේ කියලා. අපිට තේරුනේ මේක දිහා බලාගෙන ඉන්නකොට කමටහනක් වගේ. ඇත්තටම කියනවා නම් එදා සිංහල අවුරුදු දවසේ රාත්‍රියේ එදා පොය දවසක් වෙලා තිබුණා. ඊට පෙර දින රාත්‍රියේ මෙතන පන්සලේ පොඩි හාමුදුරුවෝ පවා ගෙවල් වල ගිහින්. ඒ නෑ ගෙවල් වල ගිහිලා. මොකද්ද කාලේ ඇවෑමට මෙතන මම ගත කරා. ඇත්තටම මම හුදකලා හිටියේ. ඒ ලොකු හාමුදුරුවෝ විතරයි පන්සලේ වැඩ හිටියේ. උන්වහන්සේ කුටියේ හිටියේ. මම එළියට වෙලා සක්මනේ යෙදිලා පැත්තකට වෙලා මේ ටික බලාගෙන හිටියා කමටහනක් විදිහට මෙනෙහි කරා. අනේ මේ සත්තු ගෙවන ජීවිතේම තමයි අපේ මිනිස්සුත් ගෙවන්නේ. මේ සතා ඇවිල්ලා වදිනවා අර ලයිට් එළියේ රස්නියේ වැදිලා ඒ සතා උණුසුමට වදින්නේ. ඒකට පුදුම සැපක් මේ බඹරට දැනෙනවා. මේ බඹර පිච්චෙනවා. පියාට පිච්චෙනවා. ආයි වැටෙනවා. ආයි අන්තං හරි පියාඹන්න පුළුවන් වුණොත් ඒත් කරන්නේ ඇවිල්ලා අරකේ සැපයි. දැන් නැතුණාට ඊගාව එක සැපයි කියලා හිතනවා. ආයි බඹරා ඒකටම වදිනවා. බඹරා ආයි වැටෙනවා පිච්චිලා. අනේ මේ බඹරා මැරිලා වැටෙනකම්ම මේකේ අර ඔළුව කළු ගලේ ගහගෙන මැරෙනවා වගේ මිනිස්සු මේ බඹරා මේ රස්නියට ලයිට් එළියට වැදිලා මැරෙනවා. බඹරා ටිකක් ලොකු සතෙක්. මීමැස්සට වැඩිය ලොකුයි. ඔබ දන්නවා. ඉතින් බලන්න මේ බඹර වදේ විශාල බඹර වදයක්. විශාල බඹරු ප්‍රමාණයක් මේ විදිහට වැදිලා මැරෙනවා. නවත්තන්න ක්‍රමයක් නැහැ. ඒ ලයිට් එළිය නිව්වහම ආයි ගිහිලා පාර ලයිට් එකේ වදිනවා. ඒතනත් වැටෙනවා.
අනේ අපි එළි වෙන ජාමේ බලනකොට චෛත්‍ය වටේට බඹරු මැරිලා අමුසුවනක් වගේ. අපි අතු ගාලා සේරම එකට එකතු කරලා ලොකු මේකට දැම්මා. ඉතින් මේක කමටහනක් වගේ අපිට මේ සබාදාම අපිට බණ කියනවා. මේ මිනිස්සු මෙහෙම තමයි සැප කියලා හොයාගෙන ගිහිල්ලා දුක තමයි හම්බ වෙන්නේ. අව මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මුවාට තේරෙයිද වතුර නෙමේ මිරිගුවක් කියලා. මුවාට තේරෙන්නේ නැහැ. බඹරට තේරෙයිද මේකේ රස්නියේ සැප නෙමේ මගේ ජීවිතයේ අවසානය කියලා. නෑ බඹරට ඒකේ සැපයි කියලායි තේරෙන්නේ. මේ සත්ව ලෝකෙ මෙහෙමයි. මේ කාම භූමිය මෙහෙමයි. මේ මනුස්ස සතත් එහෙමයි. කවදාවත් නොලැබෙන සැපයක් හොය යනවා. බොළඳ පටු ඒ පුංචි සැපකට මහා ආදීනයක් ගෙවනවා. ඔවුන්ට තේරෙන්නේ මේ ලෞකික භූමියේ තියෙන ඒ දුක, මේ මහා දුක ඒකටමයි වැටෙන්නේ කියලා තේරෙන්නේ. මේ ලෝකෝත්තර භූමියේ තියෙන ඒ ලෝතුරු සුවයටපත් වෙන්න මේ මිනිස්සයා මේ පරම සත්‍ය අවබෝධ කරන්න ඕනේ. රූපය හරියට අවබෝධ කරගත්තොත් අපි රූපය කියන්නේ මේ ඇහැට පේන එක නෙමෙයි. පංච ආයතනෙට මේ සියල්ලම රූපමයි අරමුණු. ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, වර්ණ රූප. මේ සියල්ල රූප. ඒ රූපේ ඇත්ත කරගත්තොත්, රූපේ බාහිරයි කියලා ගත්තොත් ඔබට මේ දුකෙන් මිදෙන්න බෑ. ඔබ ඉන්නේ දුකේමයි. එහෙම වුණොත් ඔබට ඒකේ එක්ක ඇලෙනවා ගැටෙනවා. බාහිරේම දෙයක් නැහැ කියලා ඔබ පෙන්න සිත ප්‍රතිපදාවක පිහිටවුවොත් ඔබට එතන බාහිර දෙයක් ඇදුනොත් එතන භවයක් ඇදෙනවා. එහෙම වුණොත් ඒ දෙයක් හටගත්ත තැන මේ දේ හට ගැනීමත් නැතිවීමත් තියෙනවා. නමුත් ඔබට බාහිර දේ රූපේ බාහිර නෙමෙයි මගේ සිතේ තියෙන්නේ. මේක පෙර මතකයේ නිසා හටගත්ත දෙයක් කියලා ඔබ අවබෝධ කළොත් ඔබේ සිතත් ඔබ අවබෝධ කරනවා. සිතත් සත්‍යයක් නෙමෙයි. මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන පෙර මතකයේ තියෙන කම්පමනයි. ඉතින් මේකට රැවටෙනවා, ඒකටත් රැවටෙනවා. අඩුතරමින් බාහිරින්වත් මේ හිතනවා කියලාවත් හිතුවොත් ඔබ සෝවාන් මාර්ගඥානෙ. එතනයි සෝවාන් මාර්ගඥානෙ තියෙන්නේ. ඔබ සුගති පරායන වෙනවා. හැබැයි ඔබ ඔය දකින්න හැම දෙෙම එන සිත දකින්න ඕනි. ඔබගේ සිත එන්නේ කොයි විදිහටද? ඒ විදිහට දකින්න. පොළව කියලා දැනුනොත්, ඇවිදිනකොට කකුල කියලා දැනුනොත්, තද ගතිය කියලා දැනුනොත් ඔක්කොම සිතමයි. අපි පොළවක් හිතින් හදාගෙන පොළවේ කියලා හිතාගෙන, කකුලේ කියලා හිතාගෙන, ඒක තියෙනකොට දැන තද ගතියත් කාය ප්‍රාසාදයට දැනෙනවා. කාය ප්‍රාසාදයට දැනෙන්නේ තද ගතිය විතරයි. ඇවිදිනවා කියන එක පෙර මතකයෙන් එන නාමයක්. ඔබ සක්මන් භාවනාව හොඳට කරලා බලන්න. හැබැයි සක්මන් භාවනා කරනකොට කමඨාන් කීපයක්ම ඔබට දකින්න ලැබෙයි. එකක් තමයි සිත් එනවා යනවා. සිත හට ගන්නවා නැති වෙනවා. ඊගව සිත හට ගන්නවා නැති වෙනවා. කොහොමද දකින්නේ? ඔබ මේ කකුල තියෙනකොට ඊගාව කකුල තියෙනකොට ඊගාව සිත. අයි තද ගතියෙන්නේ හිත පිටන්. ඊගාව කකුල දෙනකොට ඊගාව සිත. අයි තද ගතියට තමයි හිත පිටන්. හොඳට බලන්න සක්මන් කරලා. ඊගාව කකුල දෙනකොට ඊගාව සිත. දැන් හැමතිස්සෙම ඔබ සිත මාරු වෙනවා. මේ සිත හට ගන්නව නැති වෙනවා. ඊගාව සිත හට ගන්නව නැති වෙනවා. ඊගාව සිත හට ගන්නව නැති වෙනවා. දැන් සිත ඇති වෙනව නැති වෙනවා. ඇත්තටම සිත දකින්න එක නම් ටීවී එකක් බලනවා වගේ හරි සුන්දර කතාවක්. ඊට පස්සේ වටපිට බලනකොට, සද්ද ඇහෙනකොට, ඇහැට වර්ණයක් පේනකොට හැම එකම ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඔබ දිහා බලන් ඉඳලා තියනවාද? මේ කමඨාන ඔබ බලන්න. ඔබේ ජීවිතයට ඇතුළත් කරගෙන ඔබ දිහා මොහොතක් බලන්න. ඔබට හරි සුන්දර කතාවක් පෙයි. ඔබ ඇවිදිනවා. ඔබ ඒකේ සිතට එන දේවල් සේරම දකින්න.
ඔබගේ සිතට සිතුවිලි එනවා දකින්න, යනවා දකින්න, අතීතේව මතක් වෙනවා දකින්න, නැති වෙනවා දකින්න. ආයි මොනවා හරි ඉස්සරහට කරන ඒවා මේ සිතට දැන් එනවා. දැන් ඊගාට ඒකත් නැහැ. ආයි කලින් මොනවා හරි හිතයක් ආයි මතක් වෙනවා. ආයි ඒකත් නැහැ. මේ විදිහට එන සිත දකින්න. එන සිත දකින්න එක තමයි අනිමිත්ත සමාධිය. ඒ සමාධිමත් සිත හදාගන්න ඊට කලින් ඔබ එන සිත දකින්න ඕනේ. එහෙනම් එන නිමිත්තට සිත දකින්න එක වැදගත්. ඒවට ඇලෙන එක නෙමෙයි. ඒවා එනවා යනවා දකින්න එක. ඒක ඉතින් ඇවිල්ලා ඒ සිත මොන හරි ඔබ ඒකත් එක්කලා ගිහිල්ලා ඒක ඔබ ඒකත් එක්ක පැටලිලා අර බාගදේ සංගරිත පොඩි හාමුදුරුවෝ වගේ කතාවක් හදාගෙන වගේ ඒ සිතත් එක්කම දුවනවා. ඊට පස්සේ ඒ සිතෙන් ඔබ ආයෙ මිදලා වෙන සිතක් අට ගන්න. මොකක් හරි එකක් ඔබ හිත ඉඳලා ඊට පස්සේ ඔන්න මතක් වෙනවා ආනේ වතුර ලිපේ තිබ්බා ආයෙ දුවනවා. ඊට පස්සේ ආයෙ වතුරේ කෝෆ් කළා දැන් තේවක් කරන්න ඕන. ඔතන මේ සිත දුවනවා. ඊට පස්සේ සිත දුවනවා දැන් අර ළමයා එන වෙලාවනේ. මම දැන් කැම ටික හදන්න ඕනනේ. දැන් ළමයට කවන්න ඕනනේ. මේ සිත දුවනවා. දැන් මම රෙදි ටික නවන්න ඕනනේ. දැන් මම මේක කරන්න ඕනනේ. දැන් මේ සිත වැඩ දෙනවා ඔබට. ඔබ දැන් වහලෙක් කරගෙන ඉන්නේ සිත. ඔබ ඔබේ සිත දිහා පිටින් ඉඳන් බලන්න. ඔබගේ සිත ඔබව වහලෙක් කරගෙන ඉන්නේ. හොඳට බලන්න. ඊට පස්සේ හිතනවා දැන් මම නාන්න ඕනේ. දැන් මට මේකයි. දැන් මම ඇල වෙලා ඉන්න ඕනේ. දැන් මම කෑවේ නැහැ. දැන් මම කන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේ ළමයි හරියට මේවා තියලා නැහැනේ. ඊට පස්සේ බඩු අස් කරන්න ඕනේ. ඊට පස්සේ ළමයින්ටත් බැන ඒකත් කරන මේ ඇලෙන ගැටෙන හිත ඒ හිත එනවා යනවා ඒ හිතන දේවල් ඒ ද්වේෂේ රාගේ උපදිනවා. නමුත් මේ කමඨානේ මූලික අවස්ථා. ඒක නිසා සිතුවිලි හදන්න යන්න එපා. සිතුවිලි වල හොඳ නරක හොයන්න යන්නත් එපා. ඔබේ සිත සාමාන්‍ය එදිනෙදා විදිහටම දුවන්න දෙන්න. මුකුත් වෙනස් කරන්න යන්න එපා. ඒක ඔහේ ගියාවේ. දැන් කොහොමත් ඒක වෙන එකනේ. කොහොමත් ඒ හැමදාම පුරුදු වෙච්ච හිත ඒ විදිහටමනේ දුවන්නේ. අන්නේ දුවන එක බලාගෙන ඉන්න. හරියට ටීවී එකේ නාට්‍යයක් බලනවා වගේ. ඔබ ඔබේ සිතට දුවන්න ඉඩ දෙනවා. හිත දුවනවා දැන් උදේ නැගිට වෙලා ඉඳලා. කියන අරක කරන්න ඕනි මේක කරන්න ඕනි අර කරන ඔබේ හිත ඔබ බලන් ඉනකොට ඔබට දැනෙන්නේ කොහොමද දන්නවද? මේ හිත කියන එක මෙයා කරනවා. එතකොට වහලෙක් වගේ වැඩ කරනවා. හිත මෙයා වහලෙක් කරගෙන ඉන්නේ. මෙයා ඊට පස්සේ හිත කියනවා මේක කරන්න ඕන. හිත කියන ඊට පස්සේ අනේ බලන්නකෝ අරක අපරාධනේ හිත කියනවා. දැන් ඒකත් ඊට පස්සේ ආය හදන්න යනවා. ඊට පස්සේ මල වදයක් මට මේ කිසිම දැනසීමක් නැහැ. ඊට පස්සේ හිත දුක් විඳිනවා. ඔක්කොම බලාගෙන ඉන්න. ඊට පස්සේ හිත සතුටු වෙනවා. හානේ දුවේ කොච්චර ෂෝද්ද ලස්සන ඔය ලස්සනට කොණ්ඩේ පිළ. මේ හිත ආය ඔන්න පිස්සුවෙන් දුවනවා. මේ බැන ඉන්නවා. මේ ආය හොඳ කියනවා. මේ ආයි හිත බැන යනවා. ආයි මේක මලවදයක් කියලා දුක් විඳිනවා. ආයි මෙන්න සැප විඳිනවා. ආයි මේ හිත එකම හිත. එකම කෙනා. මේ ඔබ දිහා බලාගෙන ඉඳලා නැහැ තාම. ඔබ හොඳට අධ්‍යයනය කරන්න ඔබ අධ්‍යයනය කරන්න දවසක් ගන්න. සම්පූර්ණ දවසක් භාවනාව කියන්නේ අත් දෙක තියාගෙන ඉන්න එක නෙමෙයි. ඕකෙන් නිවන් දකින්නේ නැහැ කවුරුත්. ඒක ඔබට අවසානයේදී ඔය මේ සේරම ජය අරගෙන යන්න ඕනේ ඔබ අනාගාමී පැත්තෙනුත් ගිහලා එතනට එනකන් ඒක අවශ්‍ය භාවනාව බුදුන් වහන්සේ සබ්බා සූත්‍රයේ 7 වෙනි අංගයේ තියෙන්නේ කෙරෝලෙව. ඒකට අනාගාමී භූමියත් පහු කරලා නාම රූප වලුත් පහු වෙලා ලෝකෝත්තර භූමිය මාර්ගඥාන වල තියෙන්නේ. භාවනාව. මේගොල්ලෝ මේ ඔක්කොම නිකන් අනාගාමී මේ ඔක්කොම ඉන්නේ නිකන් රහත් වෙන්න හෙට රහත් වෙන්න භාවනා කරන කට්ටිය ඉන්නේ අද්දක තියාගෙන උස්ම දිහා බලාගෙන. එකෙක්වත් රහත් වෙන්නේ. ඒකට හේතුව ධර්මයේ දන්නේ. ධර්මයේ දන්නේ කෙනා දන්නවා ධර්මයේ කියන්නේ හිත. ඒක කොහොම පොතක තියෙන එකක් නෙමෙයි මේ හිත දකින්න එකේ තියෙන ධර්මයේ. ධර්මයේ කියන්නේ ප්‍රායෝගික දෙයක්. සබදාමෝගේ ප්‍රායෝගිකව Tamanට දැනෙන දෙයක්. ඒක පොතක තියෙන එකක් නෙමෙයි. පොත්වල ධර්මේ නෑ. පොත් ලියලා තියෙන්නේ බුදුහාමුදුරු පිරිනමන පාලා අවුරුදු ගානකට පස්සේ පොත් ලියලා තියෙන්නේ. ඔය පොත්වල තියෙනවා බුදුහාමුදුරු අතින් ලියපුවත් නෙමෙයිනේ. බුදුහාමුදුරු කිව්වයි කියලානේ ඔක්කොම තියෙන්නේ. බුදුහාමුදුරු නම් කියන්නේ මා පිටක සම්පදාය පොතේ තිබ්බත් පිළිගන්න එපා කියලානේ. බුදුහාමුදුරු කියන්නේ යව්වත් පිළිගන්න එපා දැක්ක. ඒකයි ඇයි හිත මේ දෙයියනේ නිවන් මඟ තියෙන්නේ Tamanගේ හිත දකින්න එක තුළ. පොතේ නෙමෙයි.
කවුරුවත් කිව්වත් වැඩක් නැහැ. තමන්ගේ හිත තමන් දැක්කේ නැත්තම් පච්චුප්පන්න ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. පච්චුප්පන්න ධර්මයක් කියන්නේ මේ හිත දකින්න. මේ මොහොතේ හිත දකින්න නැතුව කවුරුත් අවබෝධ කරන්නේ නැහැ. මේ අනිච්චාවත සංඛාරා කියන්නේ මේ දැන් සිතුවිලි අනිච්චයි. හැටගෙන නැති වෙනවා. අනිච්චාවත සංඛාර මෙන්න මේ අනිච්චාවත සංඛාරා කියන්නේ මේ සිත හටගෙන නැති වෙනවා. උපාද වය ධම්මන උපදුණු තනම නැති වෙනවා. උපජ්ජිත්ව නිරුද්ධාන්ති. ඒ ස්වභාවයේ උපාද වය ධම්මිනෝ ස්වභාවයේ බලන් ඉන්න කෙනා තමයි දකින්නේ උපජ්ජිත්ව නිරුද්ධාන්ති. ඒතන් සුප සමෝසුකෝ කියන්නේ මේ හිත බලාගෙන ඉන්නේ එක කතාව. ඔබට තාම තේරිලා නැහැ. ඒක මල ගෙදරට ගහලා මොකද්ද මේ කරන විකාරය? ඒක මල ගෙදරට ගහන එක නෙවෙයි ජීවත් වෙනකොට කරන එක. ජීවත් වෙනකොට කරන එක ගිහලා ගහනවා බෝඩ් එක මරනවා. කොයිතරම් මෝඩ අන්ධකාරයකට අපේ සමාජය වැටිලාද? මුළු මහත් සමාජය වැටිලා. ඇස්සර ගන්න බෑ කාටවත්. ඇස් වලටම ගහලා උල් තියලා අන ගහලා. ධර්මයේ නෙමෙයි මේගොල්ලෝ යන්නේ වෙනි මොකක්ද එකක් අල්ලගෙන යන්නේ. ඒකේ ධර්මයක් නැහැ. ධර්මය හරි සුන්දරයි. ධර්මේ සාන්දිටිකයි. ඔබේ සිත ඔබ දකින්න ඕනි. ඔබේ සිත ඔබ දකිනවා නම් ඔබේ සිත ඔබ දකිනකොට ඔබට දැනෙන දේවල් ගොඩාක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබේ සිත විඳින දුක දකිනවා. එදා තමයි ඔබ පළවෙනි පාරට ආලෝකෝ උදපාදි ධම්ම චක්කුසේ පහළ වුණා කියන්නේ. ඔබේ සිත විඳින දුක ඔබ දකිනවා. මේ සිත එක මොහොතක් දැක්කොත් ඒකයි බුදුන් වහන්සේ කියන්නේ දාන 1000ක් දෙනවට වැඩිය මහණෙනි එක් මොහොතක් එක් ක්ෂණයක් මේ සිත දකින්න එක මම අගය කරනවා කිය. මේගොල්ලෝ මේ දාන දීදී තකල එක ක්ෂණයක් සිත දකින්නේ නැහනේ. එතකම මේගොල්ලෝ නිරේම තමයි. අර අශෝක අධිරාජ්‍ය 84000ක් ඇදුවත් වැඩක් නැහැ. තමන්ගේ හිත දැකලා මිදිලා නැහැ. ඒක නිසා සතර අපායයි. දුගතියේමයි ඔබගේ සිත පිහිටන්නේ. ඇයි හේතුව? ඔබ දන්නේ නැහැ ඔබට වෙන දේ. ඉස්සලා ඔබ දකින්න ඕනි. ධර්මයේ දකින්නයි බුදුන් දකින්නේ. සෝ ධම්මං පස්සති. ධර්මය කියන්නේ මොකද්ද? හිත දකින්න එකයි. සිත දකින්න ඕනි. ඔබ එතනට එන්නම ඕනි. ප්‍රතිපදාවට එන්නම ඕනි. තෙලින් මලින් මාපුදන්නෝ නොවේති. ප්‍රතිපත්තියෙන් මාපුදන්නෝ වෙති. මේ සිත දකිනවා නම් මේ සිත දවසක් දැකලා බලන්න ඔබ විඳින දුක ඔබට පේයි. ඒ සිත හැටි වෙනවා, නැති වෙනවා, ගිනි ගන්නවා, දැවෙනවා, ඊගාව සිත ඇති වෙනවා, නැති වෙනවා, ඒ සිතත් ගිනි ගන්නවා, දැවෙනවා. ඔබ මේක බලන් ඉන්න. මේක විපස්සනා භාවනාව. එනේන සිත දකිමින් මිදෙන එකයි අනිමිත්ත සමාධිය. නමුත් මේක තව එහාට යනවා. මෙතනයි ආරම්භේ. දැන් ගැඹුරෙන් ගැඹුරට යනවා. සිතට සත්‍ය පෙන්වන්න ඕනි කියලා කතාවක් ධර්මයේ තුල තියෙනවා. අන්න යෝනිසෝ මනසිකාරය කියන එක එනවා. මේ දකින්න තැන තමයි සද්ධා ඉන්ද්‍රිය හටගන්නේ. සද්ධා කියලා කියන්නේ ඔය නිකන් අන්ධ භක්තිය නෙමෙයි. සද්ධා කියලා කියන්නේ මේ සිත දකින්න එක. සත්‍ය දකින්න එක. සිතේ සත්‍ය මේ මොහොතේ ඔබේ ගින්න දකින්න එක සද්ධාව. ඒ සද්ධාව සත්‍ය දකින්න කෙනා තමයි ඒකට වීරය ගන්න ඕනි. සිත දකින්න බෑ. එහෙම සිත දකින්න ඔබ සිහිය පිහිටවා ගන්න ඕනි. හැම මොහොතකම ඔබ කරන වැඩ ඒ විදියටම වෙනද විදියටම කරන ගමන් කරන්න ඕනි. ඒ කරන සාමාන්‍ය විදියට ඔබ ගියේ නැත්නම් ඔබට ඒක දකින්න බෑ. මේක වෙනම කාමරයකට ගිහිල්ලා දොර වහගෙන එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔබ කරන රැකියාව ඒ විදියටම කරන්න ඕනි. ඔබ කරන ව්‍යාපාරය ඒ විදියටම කරන්න ඕනි. ඔබ ගෙදර කරන කටයුතු ඒ විදියටම කරන්න ඕනි. ඔබගේ සිත දිහා බලාගෙන ඉන්න. ඒ හිතලා තණ්හාව වැඩි වුණාම පොඩි දන්නේ නැද්ද පොඩි බොරුවක් කියලා ලාභේ පොඩ්ඩක් වැඩි කරගෙන ව්‍යාපාරිකයන් නම් කරන කට්ටකම් ඔක්කොම එයාට එයා කියපන් දේවල් පේන්න ගන්නවා.
එයා කරන අර සට කපට ඒවා එයාගේ සිතේ ස්වභාවය එයා කොයිතරම් කොයි විදිහේ ස්වභාවයද ඒ සිත යන එක ඊට පස්සේ සතුට වෙනවා ඊට පස්සේ දුක් වෙනවා ඊට පස්සේ අඬනවා වැළපෙනවා ඔක්කොම දකිනවා. සේරම ඔබ ටීවී එකක් දිහා බලන් ඉන්නවා වගේ ප්‍රතිපදාව තුළ ඔබේ සිත දකිනවා. මේ සිතින් සිත මුදව ගන්න ගමන තමයි ලෝතුරු සුවයටපත් වෙන ගමන. ලෝකෝත්තර සුවයක ඔබ ඉන්නවා. ඒ ලෝකෝත්තර සුවය තමයි බොළඳ ඔබ විනාශ කරන්නේ. මේ ලෞකික ඒ බොළඳ සැපේ තමයි ඔබ විනාශ කරන්නේ. සමා වෙනවා ලෝකෝත්තර සුවයට තමයි ඔබ මෙතනින් කන්වර්ට් වෙනවා, හැරෙනවා. ඒක හරවන ක්‍රමය මේ කියන්නේ. මේ නිවන් මඟ බුදුන් වහන්සේ පෙන්නන්නේ ඕක හරවන ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි පෙන්නන්නේ. දැන් ඉස්සෙල්ලම සිත දිහා එහෙම දකිනවා. ඒක තමයි වැදගත්. ඒක ඔබ කොච්චර හරි කරලා ඉස්සෙල්ලා පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ ඔබේ සිත ඔබට පේන්න ගන්නවා හැම මොහොතේම. ඊට පස්සේ ඔබේ සිත ඔය එනේන සිතේ ඇත්ත දකින්න ඕනි. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒක තමයි සද්ධා වීරය කියන්නේ. වීරය ගන්න සද්ධා උපදින ඇත්ත බලන්නයි. සද්ධා වීරය සතිය කියන්නේ ඒක දකින්න ඕනි හැම මොහොතෙම සිත ඉස්සෙල්ලා. ඊට පස්සේ මේකම ඔබගේ සත්‍ය ජීවිතේ බවට පත් වෙන්නේ මෙන්න මෙහෙමයි. මේ නිවන් මාර්ග ප්‍රතිපදාව මෙන්න මෙතන ඔබ හොඳින් ගලපන්න. ඒන සිත දරුවා කියලා එළිය කියලා ගත්තොත් එළිය නෙමෙයි මගේ හිත මම හිතන්නේ කියලා හිතන්න. එතනට එන්න. ඊගාවාදියර එතන තියෙන්නේ. පළවෙනි එක හිත දකිනවා. හිත දිහා බලන් ඉන්නවා ටී එකක් බලන් ඉන්නවා වගේ. ඒක සතියක් දෙකක් මාසයක් ඔබට කොහොමද හොඳට සතිය එනකම් කරන්න ඕනේ. ඒ සතිය කියන්නේ ඒක හොඳට සමාධිය එන්න ඕනේ. ඒක දකින සමාධියක් තියෙනවා. ඒක තමයි සද්ධා වීරිය සති සමාධි කියලා ගන්න පංච ඉන්ද්‍රිය ධර්ම. ඔතන තියෙන්නේ මේ ලෝකෝත්තර ධ්‍යාන වලට එන්නේ මේ ලෝකෝත්තර භූමියට මේ ඔබ මේ කතා කරන්නේ සත්‍තිස් බෝධිපාසක ධර්ම මේ ලෞකික මේ මෙච්චර කල් කරපු බොරුව නෙමෙයි. ඒක ලෞකිකයි. ඒක කවදාවත් ඒක හරියන්නේ නැහැ. ඔය අත් දෙක තියාගෙන හුස්ම දිහා බලන් හිටපේක හරියන්නේ නැහැ. එතනින් නිවන් දකින්න බෑ. ධම්ම සංගීකරණේ 48 වෙනි පිටුව බලන්න. ඔබ බලන්න එතන තියෙනවා ගොඩක් ඒ ධම්ම සංගීකරණේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ ආරම්භ බලන්න දස්සන පහතබ්බා තමයි සෝතාපන්න මාර්ගය කියලා පෙන්වන්නේ. භාවනා පහතබ්බා නෙමෙයි කියලාම තියෙනවා. මේ ආශ්‍රව ශේකරණ තැන එතන තියෙනවා. ඔබ බලන්න භාවනාවෙන් ප්‍රහාණය වෙන ආශ්‍රව මොනවද කියලා ඒක පැහැදිලි කරනවා. හැබැයි දර්ශනයෙන් සෝවාන් වෙනවා කියලාත් තියෙනවා. සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙන්නේ දර්ශනාවෙන් කියන එක තියෙනවා. දර්ශනය කියන්නේ මේ සත්‍ය දකින්න එක. ඕක තමයි සමහර අයට ඒකත් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ දර්ශනය කිව්වේ කියන්නේ? දර්ශනය කියන්නේ සිතේ සත්‍ය දකින්න එක. සත්‍ය දකින්නවා කියන්නේ මේ ඔබට මේ රූපය කියන්නේ බාහිර තියෙන සිත කියන්නේ රූපයෙන් තමයි සිත හැදෙන්නේ. රූප වේදනා සංඥා සංකාරණ. දැන් රූපේ බාහිර දකින්න හැම එකකම හිතින් හිතන්නේ. දැන් ඔබ පරණ දෙයක් මතක් කරන්නේ කොහොමද? හිතින්. ඔබ පරණ දේ මතක් වෙන්නේ කොහොමද? හිතින්. ඒතකොට හිතේ තමයි ඒක තියෙන්නේ. දැන් ඔබ gedara හිටියත් රැකියාව කරන ඒවා මතක් වෙන්නේ කොහොමද? හිතින්. දැන් හිතේ ඒවා තියෙනවනේ. ඒතකොට හිතේ ඇත්තටම ඔබට මේ පේන සේරම ඔබ හිතනවා. පේනව නෙමෙයි හිතනවා. ඔතනට එන්නම ඕනේ. ඕකේ ඊගාවාදියට ගන්න ඕනේ. දැන් හිත දකින්න කෙනාට තමයි ඕකත් පේන්නේ. හිත දකින්න කෙනා දැන් හිත යනවා එනවා ඇති වෙනවා නැති වෙනවා උද්‍යප්ප ඥාන ටික දකිනවා. දැන් මෙතන දකින්නවා දස ඥාන ටික එනවා මෙතන. උද්‍යප්ප ඥාන, භය ඥාන, භයතු පට්ඨා ඥාන, මුඤ්ඤුත කම්යතා ඥාන මේව ටික ඔක්කොම ආදීනවනුපස්සන ඥාන මෙතන එනවා. සිත දකින්නකොට එනවා. දැන් මේ ඇති වෙනවා නැති වෙනවා තමයි මේ දකින්නේ. අතීතනාත්ව ගම්මීය නප්පටික්කං කියනාගත පච්චුප්පන්නං චේ ධම්ම රතරතර විපස්සති මේකම තමයි. දැන් මේ හිත දකින්නකොට දැන් මේ එන හිත දකින්නවා එන ස්වභාවය දකින්නවා ඒක තුල තමන් වහලෙක් වගේ තමන්ගේ හිතේම කියන එක කරනවා විඳවනවා දුකමයි වැටෙන්නේ ඔක්කොම ඔබ දැන් මේ අත්දැකීම් ටික ලබනවා. ටීවී එක දිහා බලන් ඉන්නවා වගේ ඔබ දිහා බලන් ඉන්නවා. හැබැයි දැන් ඊගාවට ඔබ මේක දකින්නකොට ඔබට ඇත්ත පෙන්වන්න ගන්නවා හිතට. ඒක ඉන්නේ දෙවෙනි අධීර. ඔබ බාහිර දකින්න එකම ඇත්ත දකින්නවා මේ බාහිර නෙමෙයි මගේ හිතේ මං හිතනවා.
දැන් අඹ ගහ කියලා කියන්නේ නැහැනේ බාහිර තියෙන ගහ. ඒක අඹ ගහ හරි මොකක් හරි ගහ කියන්නේ නැහැනේ. ඔබ හිතන. ඒක වටින ගහක්, ඒක නික ගහක්, ඒක අඹ ගහක්. මේ කොයිද කියන්නේ මේ සිතුවිලිනේ. එතකොට සිතුවිලි කියන ඒවා බාහිරට අයිති නෑනේ. අන්න ඔබ ඇත්ත පෙන්නනවා හිතට. මම මේ හිතන්නේ බාහිර ඒවා නෙමෙයි මගේ හිතේ තියාගෙන මං දුක් විඳින්නේ. දැන් එන සිතට ඇත්ත පෙන්වන්න ඕනි. එළියේ නෙමෙයි මගේ හිතේ මේවා තියෙන්නේ කියලා. ඔක දෙවෙනි අදියර. ඔය ප්‍රතිපදාව හොඳින් දකින්න ඕන. දැන් දෙවෙනි අදියර ඔබේ හිත දකින්න. මේ එළියේ නෙමෙයි මගේ හිත. මේක ඔබ පෙන්වන්න ඕන හොඳට හිතට හොඳට එළියට යන්නේ නැති හිතක් හදෙනකන් ඔබ අවුරුද්දක් හරි කරන්න ඕන. මාසයක් දෙකක් අපි දන්නේ කොච්චර එක එක්කෙනාට වෙනස් වෙනවා. කෙනාගේ හැටියට කෙනාගේ ගති පැවතුම් වල හැටියට ඒක වෙනස් වෙනවා. ඔබ කොහොම හරි හිත ඇතුලේ ජීවත් වෙන්න ඕනේ. එළියත් එක්ක ගැටෙන්න බෑ. දැන් එළිය කවුරු හරි කෙනෙක් බනින්න આવොත් හරි දැන් මෙයා බනිනවා කියන එක තියෙන මගේ හිතේ බැනුම් තියෙන ඉඳන්. අයි මම කුණු හarp දාන්න නැත්තම් මට බනින්න බෑනේ. මම දැන් දෙමළෙක් ඇවිල්ලා දෙමළෙන් බයින. මං දෙමළ දන්නේ නෑනේ. ඉතින් මම බැන්න කියලා කියන්න බෑනේ. මං hina වෙයි අයි. ඇයි? ඒක මොනවද කියන්නේ කියලා මං දන්නේ නෑනේ. අන්න ඒ වගේ. ඔබ බාහිර නෙමෙයි හැමතිස්සෙම දැන්. ඔබට දැන් කවුරු හරි කෙනෙක් බනින්න આવත් ඒ ඔබේ හිතේ තියෙනවා මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා මට දැන්. ඉතින් ඔබේ හිතේනේ ඉන්නේ. ඔබේ හිතේනේ හදාගෙන ඉන්නේ මේ කෙනෙක් බනින්න ඉන්නකොට ඔබ හිතයි හිතන්නේ. බාහිරට කවදාවත් මේ හිත යන්නේ මේ හිත තමයි හිතන්නේ. ආරයා ගොඩක් හොඳයි. ඒ ඔය හිත තමයි හිතන්නේ. ලස්සන තියෙන හිතේ, කැත තියෙන හිතේ, හැමදේම තියෙන හිතේ. හිත තමයි හිත ඇතුලෙන් පිටට යන්නේ නැතුව ඉන්න. අම්මා කියලා හිතන්නේ ඔබේ හිත. ඔබ හිතන්නේ ඔබේ හිත ගැන. හිතේ ඉන්න දරුවා යසනීපේනේ. ඉලී ඉන්න දරුවා නෙමෙයි. ඉලී ඉන්න දරුවා කතාව නෙමෙයි. හිතේ ඉන්න දරුවගේ ප්‍රශ්න තියෙන්නේ. ඔබ දරුවෙක් ඉන්නවා කියලා හිතින් හදාගෙන හිතින් විඳවනවා. නැත්නම් එළියේ ඉන්න දරුවා කොච්චර මොනවද ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබේ හිතේ මේ ප්‍රශ්න තියෙන්නේ. ඔබ එළියේ ඉන්න දරුවට ගහලා වැඩක් නැහැ. ඔබ ගහන්න ඕනේ ඔබේ හිතේ ඉන්න දරුවට. එළියේ ඉන්න දරුවා පළි නැහැ ඔබේ හිතේ ඉන්න දරුවගේ ප්‍රශ්න වලට. මේක ඔබ තාම දැකලා නැහැ. මෙන්න මේකයි ධර්මයේ දකින්නවා කියන්නේ. ධර්මයේ දකින්න එක සුකර නැහැ, ලේසි නැහැ. ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ ඒකයි. ධර්මයේ දකින්නා බුදුන් දකි කියන්නේ ඒකයි. සිත දකින්න කෙනායි බුදුන් දකින්නේ. ඔබ එළියේ මැටි රූපයක් තියාගෙන මේ පැත්තේ ඉඳගෙන ඔබ මේ මැටි රූපේ බුදුහාමුදුරු ඉන්නවා කියලා හිතාගෙන වඳිනවා. මැටි රූපේ මැටි වල කොහෙද බුදු කෙනෙක්? ඔබේ හිතේ ඉන්නේ. ඔබ ඔබේ හිතට වඳින්නේ. ඔබ ඔබේ හිත ඇස් දෙක පියාගෙන ඔබේ හිතේ බුදුන් කෙනෙක් කියලා මෙහෙම ඉන්නවා කියලා හිතින් හදාගෙන ඔබ වඳිනවා. කාටද ඔබ වැඳලා තියෙන්නේ? ඔබටම. මේ සිත හරියට අවබෝධ කළොත් නිවන් නොදැක්කොත් තමයි පුදුමේ. සියලු දුකෙන් මිදෙනවා. රූපේ පරජානාති කිව්ව එක මේ රූපේ කියන්නේ මොකක්ද කියලා බැලුවොත් සිතේ හැදෙන රූපේ බුදුන් වහන්සේ පෙන්නන්නේ. උපාදාය රූපයක් අපි ඇසුරු කරන්නේ. බාහිර නෙමෙයි. අන්න ඔබ දෙවනි අධීර ජයගත්තොත් ඔබ සෝවන් මාර්ගඥානේ ඵල ඥානේ ලබනවා. ඔබ නැවත සතර අපායක උපදින්නේ නැවත දුගතියකට වැටෙන්නේ නැවත කාම භූමියක උපදින්නේ ඇයි එහෙම කිව්වේ? ඔබේ සිත තුළ මෙහෙම තියෙන තා කාම භූමික උපදිනවා. හැබැයි ඔබ සතර අපායක දුක් විඳින්නේ. ඔබ බාහිර මේක හරියට දැකලා අවබෝධ කරගත්තොත් ඔබේ සිත ඊගාවට තියෙන්නේ. ඊගාවට තියෙන ඔබේ සිතේ තියෙන එකේ ඇත්ත දකින්න ඕනේ. ඒක ටිකක් ගැඹුරුයි. ඒකට තමයි සත්‍ය ඥානය ඕන වෙන්නේ. ඒකට කල්යාණ මිත්‍රයෙක් ඕන වෙන්නේ. තුන්වෙනි අධීරයට සිතේ ඇත්ත දකින්නේ කොහොමද කියන එකට. එක පාඩම අවසානයේ හිතන්න යන්න එපා. එක පාඩම ඩිග්‍රී මේ ළමයාට ඩිග්‍රී කරන්න දෙන්නේ නැහනේ. ඔබ පස්වෙනි පන්තියේ තියලා O level විභාගෙට තියලා ඕඩර් එකේ තියලා ඇඩ්වාන්ස් ලෙවල් තියලා ඔබ එහෙමනේ ඩිග්‍රියට දාන්නේ. අන්නේ ක්‍රමයටම තමයි මේක යන්න තියෙන්නේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා.
අනුපිළිවෙලින් යන මගක් තියෙනවා මහණෙනි. මේකේ අනුපිළිවෙලින් එන්න තියෙනවා. මේ අනුපිළිවෙලට මේ ගමන යන්න ඕනි ඔබ. මේක ධර්මයේ තුල පෙන්වන තැන් බොහෝමයක් තියෙනවා. මේ සත්‍ය ඥානයේ තියෙන තැනට අපි අධීර දෙකකට ගෙනාවා. සිත දකින තැනට ගෙනාවා. බාහිරින් මිදෙන තැනට ගෙනාවා. ඊට පස්සේ සිත ඇතුළට ගෙනාවා. ඊට පස්සේ ඔබ දැන් සිත ඇතුලේ හදගන්න රූපය හැදෙන හැටි දැක්කාම තමයි ඔබ දකින්නේ මේ සිතට එන හැම සිතක්ම හටගන්නේ අතීත සංඥා නිසා කියන එක තුන්වෙනි අධීරටයි එන්නේ. සමහර විට අවුරුද්දක් දෙකක් අර ටික පුරුදු කරලා තියෙන්න ඕනි. මේ අවසානයකට එනකොට. ඒක සිතින් මිදෙන තැන. දැන් ඔබ රූපෙන් මිදෙනවා. ඊට පස්සේ ඔබ නාමයෙන් මිදෙන තැනට එන්නේ. ඔය සිතින් මිදෙන තැන. එතන තමයි අනාගාමී භූමිය. න ආගාමී නැවත උපතක් හම්බ වෙන්නේ නැහැ මේ සිතින් මිදුනොත්. අනාගාමී කියන්නේ එන්නේ නැහැ ආයි. න ආගාමී අනාගාමී. ආයි උපදින්නේ නැහැ. මේ සිතෙන් මිදෙන එක අමාරුයි තමයි. අපිත් දන්නවා. නමුත් මේ සිතෙන් මිදෙන සිතේ ඇත්ත දකින්න කෙනා සිතින් මිදෙනවා. සිතේ ඇත්ත දකින්න සිතෙන් හොඳට මෙයා ධර්මෙත් පරිශීලනය කරන්න ඕනේ. මෙයා හැම මොහොතෙම දකින්න වෙනවා. ඊට පස්සේ එන සිත හටගන්නේ පෙරමතකයේ අනුවයි කියන එක. අරූපං රූපත්තය සංකතං අபிසංකරෝති වේදනා වේදනත්තය සංකතං අபிසංකරෝති සංඥා සංඤත්තය සංකතං අபிසංකරෝති සංකාරත්තය සංකාරත්තය සංකතං අபிසංකරෝති. මේක ලොකු කතාවක්. අபிසංකරණය කරනවා. පුඤ්ඤාபிසංඛාරා කියන්නේ ඇයි? අபிසංකරණය කරනවා. අபிසංකරණය කරනවා කියන්නේ මේ සිත මේ හිත පෙරමතකේ නිසා හට ගන්නවා කියන එක දැක්කේ නැත්නම් තමයි අபிසංකරණයකට එන්නේ. මේ හැම හිතකම මේ අඹගහ කියන්නේ පෙරමතකේ. ඒකයි අපි පුරාණේ කනවා කියන්නේ පෙරමතකේ කනවා. පෙරමතකයේ තුල ජීවත් වෙන්නේ. අපි මේ දකින හැම එකම තියෙන්නේ අතීත සංඥා. අතීත සංඥා කියන්නේ මල ලෝකේ. මලවුන්ගේ ලෝකේ. මේ ඇත්ත ලෝකේ කියලා හිතාගෙන ජීවත් වෙන්නේ මලවුන්ගේ ලෝකේ. මේකෙන් පරිඋට්ටාන වෙනවා කියන්නේ සිත අවබෝධ කරලාගෙන සිතෙන් මිදෙන එකයි. අන්න එයයි සුද්ධාවාසයට එන්නේ. අන්න එයයි න ආගාමි නැවත උපදින්නේ නැහැ මේ කාම භූමියේ. මේ සිතෙන් සිතින් පරිඋට්ටාන වෙනවා කියන්නේ මේ පෙර මතකයෙන් සංඥා පෙර සංඥා. පෙර සංඥා මේ මොහොතේ මේ සිතේ හටගන හැම සිතක්ම පෙර සංඥා. ඔබ මේ දකින්න බීත්තිය ෆෑන් එක හැම එකම පෙර කලින් ඔබ පුංචි කාලේ ඉඳන් දාපු මතක. මතක ගබඩාවම මේ මලුන්ගේ ලෝකේ තියෙන්නේ. ඕකේ මිදෙන කෙනා පුජ්‍යලයක්වත් හම්බ වෙන්නේ නැහැ. පුජ්‍යලයක් නැති වෙනවා සම්පූර්ණයෙන්ම මෙතන මේ පුජ්‍යල කතාව සේරම සිතුවිලි කතා ඔක්කොම උතනින් ඉවර වෙනවා. හැබැයි මේ සිත දකින්නම ඕනි හැම එකක්ම පෙර මතකයෙන් එන හැටි. ඒක ප්‍රගුණ කරන්න ඕනි. ඒක දකින්න එක ටිකක් සංකීර්ණයි තමයි. නමුත් අර දෙක දැක්කට පස්සේ ඔක ලේසි. ඔකේ එක පාට් එතනට එන්නේ නැහනේ. ඉස්සල්ලා එන සිත සාමාන්‍ය බලාගෙන ඉන්න එක විතරයිනේ. සිත සාමාන්‍ය වෙනද විදියට රස්සාව කරනවා වෙනද විදියට ව්‍යාපාර කරනවා වෙනද විදියට හැමදේම වෙනද ඉගෙන ගන්න ළමයාත් ඒ විදියටමයි යන්න ඕනේ. වෙනස් කරන්න බෑ. ඒක කරන්න ගියොත් මේක දකින්න නිවන් දකින්නත් බෑ. ඒ අනගමන් සිත දකින්න. එතකොට පේනවා එයා ඊට පස්සේ වදයක් කරගෙන දඟන අනේ මේ ළමයා මේව කළත් නෑ. ඒකට බයිනවා ගැටෙන හිත දකින්න ඇලෙන රාග දේශ මොහ සිත ඔක්කොම පේනවා. හැබැයි බලාගෙන ඉන්න ටීවී එකක් බලාගෙන ඉන්නවා. හරි සුන්දර කතාවක් එනවා එතකොට. ඒක තමයි ලස්සනම කතාව. ඔබ තාම ටීවී එක හරියට දැකලා නැහැ කියලා ඔබට හිතේ එතකොට. සත්‍ය ලෝකේ හීනෙන් පේනවට වැඩිය ලස්සන ටීවී නාට්‍යයක් පේනවා ඔබට. ඔබගේ සිතේ වහලෙක් විදිහට ඔබ වැඩ කරනවා පේනවා. ඔබ වහල්කමෙන් මිදෙන්නේ ඔතනින් ඔක දැක්කොත් හරියට. ඔබේ සිතෙන් ඔබ මිදෙන්නේ. ඔබේ මායя ඉන්නේ ඔබේ සිතේ. ඒ මායයෙන් ඔබට ගැලවෙන්න බෑ. කවුද මායя කියලා ඔබ තාම දන්නේ නැහැ. ඒක තමයි මාර්සෙන් යුද්ධේ. ඒක තාම ඔබ හරියට දැක්කේ නැහැ. ඔබට බලාගත හැකි ඔබේ හිතින්ම. අපි පළවෙනි අධීර ඔබ කරන්න කමඨාණක් විදියට සමාට සතියක් දෙකක් මාසයක් අපිට කියනවා. බුදුන් වහන්සේ කියනවා මහණෙනි මේ ප්‍රතිපදාව යමෙක් දින 7ක් හරියට වඩයි නම් ඔව් අනිවාර්යයෙන්ම මාර්ගඥානයක් ලබනවා.
වැඩිම වුණොත් අවුරුදු 7යි අනිවාර්යයෙන්ම ඔහු නිවන් දකිනවා. බුදුන් වහන්සේ අප වෙනවා. බුදුන් වහන්සේ සතර සතිපට්ඨානේ දේශනා කරලා අප වෙනවා. මහණෙනි යමෙක් හරියට මේක වඩයි නම් මම අප වෙනවා. ඔහු නිවන් දකිනවා කියලා. අපේ අය ඒක කරන්නේ නැහැ. අපේ අය ඒක දන්නේ නැහැ. කොහොමද කරන්නේ කියලා දන්නේ නැහැ. අපි අප වෙනවා ඔබට. ඔබ කරලා බලන්න. මුලින් හිත දකින්න. හරි විදියට. කමඨහනක් විදියට කරන්න. ඊට පස්සේ ඒ සිත දිහා බලන් ඉන්න එක තමයි විපස්සනාව. ඒක හොඳට දකින්නේ විපස්සනා භාවනාව කියන්නේ ඕකට. ඒක තමයි විපස්සනා භාවනාව. එනේන සිත දකින්න. ඊට පස්සේ ඒ සිත බාහිර නෙමෙයි කියන එක දකින්න හිත ඇතුළෙමයි ඔක්කොම තියෙන්නේ කියලා දකින්න. ඒ දෙවෙනි අධ්‍යයනය. ඊට පස්සේ සිත හටගන්නේ පරමතකයෙන් කියන එක තුන්වෙනි අධ්‍යයනය. මේක එකපාර කරන්න බෑ තුනම. එකින් එක එන්න. මේකට ඉතින් ඔබට එකපාර පළවෙනි දවසේ ඔහොම කෙරෙන්නේ නැහැ. පළවෙනි දවස් සමහරට ඔබට මතක් වුණාම ඔන්න එක සිතක් බලයි. ඊට පස්සේ ආය අමතක වෙයි. ඊට පස්සේ ආය දෙවෙනි දවසේකට ඔන්න තව ටිකක් වෙයි. එක දෙකක් තුනක් වෙයි. ඊට පස්සේ තුන්වෙනි දවස් හතරවෙනි දවසේකට ඔන්න ටිකක් මතක් කරලා ටික වැඩි වෙයි. සතියක් විතර යනකොට ඔබට අරක දැන් නිතර මතක් වෙනකොට ඔබ කළා ඔබට දැන් ඒක එනවා. වැඩියෙන් පේන්න ගන්නවා. ඔහොම ඊට පස්සේ ඔබ සතියක් දෙකක් තුනක් මාසයක් ඔන්න ඔහොම යනවා. යනකොට ඔබට මේක වැඩෙන්න ගන්නවා. ඒකට තමයි බෝධි අංග වැඩෙනවා කියන්නේ ඕකට. බොජ්ජංග ධර්ම වැඩෙන්නේ ඔන්න ඔතන. ඔක එක දවසින් වෙන්නේ නැහැ. වෙනව නම් හොඳයි. ඔහු මහා ප්‍රඥෙක්. එහෙම අයත් ඉන්නව නෑ කියන්න බෑ. උග්ගටිතන්න විපටිතන්න නෙయ్య පදපරම ඉන්නවා. ඔබ කොතනද කියලා දන්නේ ඔබමයි. ඒක ඔබටමයි සාන්දිටික. හැබැයි මෙහෙම දැක්කොත් ඔබට මේක දැනේ. ඊට පස්සේ ඔබ තුන්වෙනි අදිරට එන්න සිතේ ඇත්ත දකින්න පෙරමතකේ කියලා. එතනින් ඔබේ සිතින් සිත මිදෙන තැනට එනවා. සිතින් සිත මිදෙන තැන ඔබ විශාල යුද්ධයක් ඔබට තියෙනවා. ඔබට දැනෙයි එතනට ආවම. ඒ යුද්ධ ජය ගන්න ඕනේ. අන්න ඔබ නාම රූප පරිච්ඡේදය කරා වෙනවා. බාහිර රූපෙන් ඔබ මිදුණා. සිත ඇතුළෙනුත් ඔබ මිදුණා නාමයෙන්. නාම රූප ගැට ගැහෙන්නේ නැත්නම් ඔබේ සිත කොතනද දැන් තියෙන්නේ? සිතවිලි වලින් මිදිලා ඔබවත් ඔබට හම්බ වෙන්නේ නැහැ. මොකද ඔබ කියන එක්කෙනත් පෙරමතකෙන් එන්නේ. අන්තිම ඔබ සබාධාමට අයිති වෙනවා. ඒක සුද්ධාත්මේ. එතනට එන්න අමාරුයි මිනිස්සුන්ට. මිනිස්සුන්ගේ අත්හැර ගන්න බැරි ඒවා ගොඩක් තියෙනවා ගැට ගැහිලා. බොහෝම ටික දෙනයි ඒකට ඔතනින් එන්නේ ගාට. හැබැයි එන්නේ නැහැ කියන්න බෑ. ප්‍රතිපදාව හරිනම් වීරය අරගෙන කරොත් අප්‍රතිහත ධෛර්යයෙන් තමන් මේ කටයුත්තට බැස්සොත් අවසානයේදී ඔය කිසිම උත්සාහයක් වීරයක් නැතුව අන්තිමටම ඉතුරු ටික මාර්ගයේ උපදින ඔබට. ඔය නාම රූප වෙන් වෙනකන් ඔය සත්‍ය දකින්නකන් මාර්ගයේ උපදින්නේ ලෝකෝත්තර සිත් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබ ලෝතුරු සුවයටපත් වෙනවා. ලෞකික ඔය බඩු මුට්ටු වලින් සැප හොයන්න ඒකනේ ඔබ hina වෙලා නිකන් ඒව බඩු මුට්ටු හම්බ වෙන්නේ නැහැ. කිසිම බඩු මුට්ටුවක් ලෞකිකව හම්බ වෙන්නේ නැහැ. බඩු මුට්ටුවක් තියා දරුවෙක් තියා ගියක් තියා මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම හිතේ තියෙන්නේ. එළියට එන්නේ හිතේ තියෙන. එළිය ඔක්කොම කරනවා hina වෙවි. ඒකට හේතුව හිතේ තියෙන ඒවායි කරන්නේ. ධර්මයේ දකිනකොට මහාර සුන්දර කතාවක් තියෙනවා. ඒ සුන්දර කතාව කිසි කෙනෙක් දන්නේ නැහැ රහසක්. දන්නෝ දනිති වගේ තමයි සෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධම්මං විනා නත්ති පිතාච මත. මොකද්ද මේ කියන්නේ? ඔබ යනවා විභාගේ පාස් කරන්න හරි කොහේ හරි ගිහිලා බාරයක් එන්න. ධර්මයේනේ පිහිට තියෙන්නේ. වෙන කොහෙවත් දෙයියෙක්ගේ පිහිටක් නැහැනේ. නොදකින්න දෙවියන් වැන්දාද දෙවියන් නොබෙරුව දුටුවාද මේ නිකන් සින්දුවක් කියන වගේ කතාවක්. මේ කොහෙවත් ඉන්න අය නිකන් ගිහිලා මේ නිකන් මේ වෙන්න ඕනේ. බුදුන් වහන්සේ ධර්මයේ අපි පිහිට පතන්න ඕනේ. අපි මේ කොහෙවත් ඉන්න දෙයියෝ පිහිට පතන්නේ නැහැ. එයාට කවදාවත් නිවන් දකින්නත් බෑ. එයා බෞද්ධයෙකුත් නෙමෙයි. ඇයි? එළියේ දෙයියෙක් ඉන්නවා නම් එයා භව නිරෝධයකට යන්නේ නැහැ. එයා බෞද්ධ වෙන්නේ නැහැ. මේක පුදුම කතාවක්.
පුදුම හිතෙනවා ඇත්ත. මේ අනුසුතේසු ධම්මේසු මහණෙනි. පෙර නොඇසූ විරු දහමක් මම ඔබට දේශනා කරන්නේ. එහෙනම් මේ ඔක්කොම ආගම් වල තියෙන එක බුදුහාමුදුරුවෝ කියයිද? පුබ්බේ අනුසුතේසු ධම්මේසු මහණෙනි මම පෙර නොකියුවක් මේ කියන්නේ. පෙර නොඇසූ විරු දහම මොකද්ද? එළි දෙයියෝ ඉන්නවා කියන එක. ඒක කුණුහරුපයක් වෙයි. එහෙනම් ඉතින් ඔය තියෙන ඔක්කොම ලෙඩ රෝග දෙයියන්ට සනීප කළ මේ මොන බම්බුවක්ද කරන්නේ? දෙයියෝ නම් මැව්වේ, දෙයියෝ නම් බල්ලොත් මැරුවේ, දෙයියෝ නම් මිනිසුන් මැව්වේ, දෙයියන්ට පුළුවන් ඔක්කොම ටික කරගන්න. ඔය දෘෂ්ටියට කොටු වුණු කෙනා නිවන් දකින්නේ. අපේ මිනිස්සු අද සමාජය තුළ නිවන් දකින්න බැරි හේතුව තමයි එළිය දෙයියෙක් අල්ලන් ඉන්න එක. ඒකට හේතුව අනිත් ආගම් වල තියෙන ඒවා මේක එකතු කරගෙන. මේකේ එහෙම එකකින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න ප්‍රතිපදාව සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්මයේ විතරයි. ඒකේ නෑ ඔය කතාව. බුදුන් වහන්සේ ලෝකෙට බුද්ධත්වයේ ලැබලා මුලින්ම දේශනා කරන ධම්මචක්කපවත්තන සූත්‍රය තුල එහෙනම් තියෙන්න ඕනේ ඔය කතාව. ඒකේ ඉන්නේ නිවන් දකින්නේ කොණ්ඩඤ්ජ පස්වගතවුසු. ඒක කොහෙවත් නෑනේ ඔය දෙයියන්ගේ කතාව. ඒකේ තියෙන්නේ සිත් දකින්න, ද්වේදසාකාරය දකින්න, සිතේ ආකාර තුන දකින්න, සිතෙන් මිදෙන නිවන් දකින්න. අනත්ත ලක්කන සූත්‍රයේ දෙවෙනියට දේශනා කරන්නේ. ඒකෙත් නෑනේ ඔය කිසිම දෙයියෙක්ගේ කතාව. ඒකේ තියෙන්නේ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. සිතෙන් මිදුණු තැන තමයි කතාව තියෙන්නේ. එච්චරයි. ඕක ඇති නිවන් දකින්න වෙන මුකුත් ඕනේ නෑ. ඔබ ඔය පටලවාගෙන තියෙන සූත්‍ර ටික ඔක්කොම පැත්තකින් තියලා අර බුදුන් වහන්සේ නිවන් දකින්න කියපු සූත්‍ර දෙක ගන්න අතට. ඔබ නිවන් දකින්න. ඔබ ඔක්කොම කතා වැඩි නිසා ඔබ නිවන් දකින්නේ ඔබ සුගති පරායන වෙනවා. කිසිදා දුකක වැටෙන්නේ සතර අපායෙන් මිදෙනවා. ලෝතුරු සෝයටපත් වෙනවා. ඔබට සියල්ලම අවශ්‍ය කරන ටික මේ ධර්මයේ පළවෙනි සූත්‍ර දෙකෙන් ලැබෙනවා. සියලු මිත්‍යා දෘෂ්ටිය බිඳ වැටෙනවා. සම්මා දිට්ඨිය කියන්නේ සියලු දෘෂ්ටි නැති වුණු කෙනාටයි සම්මා දිට්ඨිය කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ මහණෙනි මේ ප්‍රජාව දෘෂ්ටිකාන්තාරයක අතරමං වෙලා මොවුන්ට නිවන් දකින්න බැරි ඒකයි. අදත් ඒකමයි තියෙන්නේ. දෘෂ්ටිකාන්තාරයක අතරමං වෙලා මේ දැන් තියෙන හිත පේන්නේ. මේ දැන් තියෙන හිත දැකලා ඒකෙන් මිදලා නිවන් දකින්න බෑ. අර මොකද්ද ගොඩාක් ඒවා ඔළුවේ තද වෙලා හිර වෙලා හුස්මුරුත්ත වෙලා අර මොක්කුද වගේ මැරෙන්නවත් වෙලාවක් නැහැ. දුවනෝ නේ අවසානයේ පව් තමයි. මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. වලගාවට වෙනකන් විතරයි සේරම. වලෙන් යහපැත්තට ඕවා නැහැ. මේ තාක් අපි අපේ ජීවිත කාලය තුල හිටපු නළු නිළියෝ වේවා මේ රටේ හිටපු ඔක්කොම ලොක්කො ටික එකෙක්වත් නැහැ. වලගාවින් එහාට අපි දැක්කේ නැහැ. ඔක්කොම වලත් එක්කම ඉවරයි. ඌ මලාට පස්සේ ඒකගේ කතාව මුකුත් නැහැ. අර පොළොවට අනිත් අය වගේ ඔහේ පස් වෙලා යනවා. අර ශරීර ධාතු හද පොළොවට පස් වෙනවා. තව අවුරුදු 100ක් ගියත් මේ මහ පොළොවේ ඉපදී මිනිස්සු මැරෙනවා. ආයි උන්ගේ කතාවක් නැහැ. ආයි පොළොවේ පස් විතරයි කතාව. ඒ පස්වල තියෙන මොනවා හරි කෙසල් ගෙඩියක් හරි මොකක් හරි කාලා තව එකෙක් ඉපදිලා මැරෙනවා. ඒකත් මේ සබහාදහමේ කතාව. සබහාදහමේ කතාව ඔච්චරයි. ඕකේ පුජ්‍යල කතාව මේ ඒක මායාව. ඒක තාම තේරෙන්නේ නැහැ. ඒක අතනින් එන්න ඕනේ. අතනින් ඇවිල්ලා ඔබ මේ ප්‍රතිපදාව තුළ ඔබේ සිතේ මිදුනහම ඔබට දැනෙයි සබහාදහම කියන්නේ මොකක්ද කියලා. ඕකේ කිසිම දෙයක් නැහැ අදහන්න විශ්වාස කරන්න ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ මොහොතේ මේ දැන් ඔබ දිව්‍ය ලෝකෙට යනවා. මේ මොහොතේ මේ දැන් ඔබ බ්‍රහ්ම ලෝකෙට යනවා. අපි සිත ඇතුලෙන් ඒ ලෝකෙ පෙන්නන ඔබට. ඔබ දකින්න අපිට පෙන්වන්න දෙයක් නැහැ. ඔබ ඔය ටික දකින්නකොට ඔබේ නාම රූප දෙකෙන් මිදෙනකොට ඔබ ඉන්නේ සුද්ධ ස්වභාවයක. ප්‍රභාස්වර සිත ඔබට හම්බ වෙනවා. ඒ ප්‍රභවයේ මූලයේ තුල කිසිවක් නැහැ. සම්මුති නාම සිතුවිලි ඒව නැහැ. ලෝකෝත්තර භූමිය තුල තියෙන මාර්ගයට එනවා. මාර්ගයේ ඥාන එන්නේ ඊට පස්සේයි. ඊට පස්සේ ඔබට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඔබට සිද්ධ වෙන්නේ ඥානවල සිදුවීම ඔබට දකින්න ලැබෙනවා.
ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයං. ඒ ප්‍රඥාව කියන්නේ ඒ විඥාන සිත අනිත්‍ය ස්වභාවය දකින්න එකයි. ඒක දකින්නේ ප්‍රඥා ඇසෙන්. අන්න යාට ආලෝක උදපාදි අන්ධකාර භූමියේ මායාවට රැවටුණු එක නැති වෙනවා. ධම්ම චක්කුසේ පහළ වෙනවා. ධම්ම චක්කුසේ කියන්නේ ධර්මයේ හැමතැනම තියෙන්නේ. ධම්මං විනා නත්ති පිතාච මාතා. ඔහු ධර්මයත් එක්කයි ඉන්නේ. ඔහු හැමතැනම ධර්මයේ දකිනවා. ධර්මයේ කියන්නේ මේ සියල්ලම සිතේ හටගෙන සිතේම ඒකත් මායාවක් කියලා මුකුත් නැතිලා ශුන්‍යතාවය දකිනවා. ධර්මයේ දකිනවා කියන්නේ ශුන්‍යතාවය දකිනවා. ගහ සමානයි මිනිස්සයා. ගහ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මිනිස්සයා හුස්ම ගන්නවා. ගහට ආත්මයක් කියන්නේ මිනිස්සයාට ආත්මයක් කියන්න බෑ. ගහ වගේම ඔය ගහ ආහාර ගන්නවා. ඔය පොළොවේ තියෙන සාරේ උඩට ගන්නවා. ක්‍රමේ විතරයි වෙනස්. අපේ කටට ආහාරය දාලා ඒ විදිහටම යනවා. ගහ පුංචි බීජේ ඇටේ ලොකු වෙලා ලොකු වෘක්ෂයක් වෙනවා. අතට ගන්න පුළුවන් චූටි ලේ කැටියා අඩි 6ක ශරීරයක් හදනවා. නමුත් ගහ දිරලා පොළොවට වැටෙනවා. මේ ශරීර කූඩුව පොළොවට වැටෙනවා. ගහේ හිටියේ නෑ මිනිස්සෙක්. මේ කඳේ හිටියෙත් නෑ මිනිස්සෙක්. ඔබ සිතෙන් සිත මිදෙනවා. අර ශක්තිය විඥාන ජෙනරේට් වෙන එක සිතුවිලි උපදින එක නැති වෙනවා. සිතුවිලි නැති තැන නැවත උපදින්න විඥාන ශක්තිය හටගන්නේ. ශක්ති ශුන්‍යක් වෙනවා. නැවත උප්පත්තියක් නැහැ. ඒ තැනට යන්නේ මාර්ගයේ ඉපදුණු අය. ඒ මාර්ගඥානේ ලබන්න ඔබ මාර්ගයට ප්‍රවේශ වෙන්න ඕන. අන්නේ කෙනා මාර්ගයට එනවා. සිතින් දකින මිදෙන තනයි මාර්ගයේ තියෙන්නේ. ඒ මාර්ගයට ආපු කෙනා මේ සසර දුකින් මිදෙනවා. හාට අපි මිනිසෙක් කියන්න බෑ. මනුස්සකමේ මනුස්සත්වයේ මේ කියන ආත්ම භාවයේ නැති වුණු තැනයි නිවන ස්පර්ශ වෙන්නේ. නිවන් ගිය කෙනෙක් නෑ. පුජ්‍යලයා නැතිවීම නිවන කියන වචනේ කියන්නේ. පුජ්‍යලයක් නෑ. ඇත්තටම මේ කතාවේ සලායතන නිරෝධෝ නිබ්බානෝ. නිවන කියන්නේ ආයතනවල මරණය. ඇහැට පේන රූපයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ ඇහි ධම්මචක්කුසේ පහළ වුණා. එතකොට ඇහැට පේන රූපේ කනට ඇහෙන ශබ්දයේ කිසිම දෙයක ඔහුට නැහැ. එක දෙයකටවත් රිංගන ගතිය. සියල්ලම හිස් ඇස් දෙකෙන් ලෝකෙ දැක්කා වගේ ස්වභාවයක් එනවා. එයා කම්පණය වෙන්නේ අකම්පිත හදවතක් යාට තියෙන අටලෝ දහමින් කම්පා නොවන එකම කෙනා නිවන් දකපු කෙනා. එහෙම කෙනෙක් නැහැ. එහෙම පුජ්‍යලයක් නැහැ. එතනින් මිදුණු කෙනාට කියන්නේ වෙන වචනයක් නැහැ. නිබ්බාන කියන වචනේ කියන්නේ. ඉතින් මේ සම්මුති නාමයේ තියෙන වචන මේවා කතා කරන්නේ. නමුත් මෙතන තියෙන්නේ මේ සියලු දේ මිදුණු තැන නිවනයි. නිවන තුල කෙනෙක් නැහැ. ඉතින් ඇති අද අපි පැහැදිලි කරපු කාරණා ටික ගැලපෙනවා හොඳින්. ඔබට ඒ කාරණා ටික ගලප ගන්න පුළුවන් දැනුමෙන් පළක් නැහැ. ඔබේ සිත දකින්න. පළවෙනි එකෙන් පටන් ගන්න. ඉස්සලා නිකන් හිත බලාගෙන ඉන්න. හිතට ඔහේ යන්න දෙන්න. සාමාන්‍ය විදිහට වැඩ කරන්න. ඒන සිත යනවා දකින්න. ඒක හොඳට Tamanට පුහුණු වුණාම දෙවෙනි එකට එන්න. බාහිර නෙමෙයි මේ මගේ හිත කියන තැනට. ඒකත් හොඳට පුරුදු වුණාට පස්සේ තමයි හිතේ ඇත්ත දකින්න ඕනේ. ඒක ඇත්ත දකින්නකොට ඔය ලෝභ සිත්, ද්වේෂ සිත් ඒවා ඉන්නේ නැහැ. ඒවා මුකුත් හටගන්නේ නැහැ. ලෝභ දේශ සිත් ඒවා ඉන්නත් දෙයක් තියෙන්න ඕන. දෙයක් නැතුව ඒක වෙන්නේ නැහැ. ලෝභය ද්වේෂයක් ඇති වෙන දෙයක් නැතුව කොහෙන්ද එන්නේ? ඒකෙන් නැහැ. ඔව් මිදෙනවා. මාර්ගය තුල මිදෙනවා.
ඉතින් ආරකාන්ත සීලය කියන්නේ ස්කන්ධයේ උදේවැය දකින්න කියන ආරකාන්ත සීලය තුල තියෙන්නේ ඔන්න ඔය සිත දකින්න එකයි. රහතන් වහන්සේලා පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවම් පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවම් පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවම් පටිසංකා යෝනිසෝ ගිලාන පච්චයම් පටිසේවම්. ඔය පටිසංකා යෝනිසෝ කියන්නේ ඔය සිත දකින්න තැන සිතෙන් ගැට ගැහෙන්නේ නැහැ බාහිරට. යා මිදෙනවා. ඒකයි පටිසංකා යෝනිසෝ. ඔක්කොම තියෙන යෝනිසෝ පටිසංකා. ඒකයි නුවණ සිය යොදන්න ඕනි. සිත අත්ත දකින්න. ඒකට කියන්නේ පටිසංකා යෝනිසෝ. ඔක ආර්යකාන්ත සීලය. උපාදානස්කන්ධේ උදේවැය දකින්න සීලය. ඇත්තටම හිත දකින්න සීලේ ඔය ඔක්කොම ලොකු වචන ඕනේ නැහැ පාලි වචන. හිත දකින්න එක. හිත කියන්නේ උපාදානය කරගත්තොත් ඒක හිතයි. උපාදානස්කන්ධ උදේවැය දකින්නවා කියන්නේ හිතේ ඇති වෙනව නැති වෙනව දකින්න එකයි. හරි සාමාන්‍ය මිනිස්සුන්ට බුදුන් වහන්සේ බණ කියලා තියෙන ඔය මහා ලොකු උගතුන්ට නෙමෙයි. සුනිත සෝපාක මේ කසල සෝදකයෝ. ඒ ඔච්චර ලොකු දේවල් කියන්නේ විදියක් නැහැ. අපිටත් එතකොට තේරෙනවා මේ හිත සුනීත ඔබේ සිතේනේ මේ තේරම තියෙන්නේ. ඔබේ සිතේනේ ඔය මිදීමත් එහෙනම් තියෙන්න ඕනි. ඔච්චරයි. පටාචාරටවත් ඔච්චරයි. නැත්නම් මේ ඝාතකයේ ඉඳලා මේ අල් පූජා කර ඉඳලා මේ අඳුන් කුරු අල්ලලා ඉඳලා මේ පෙරහැරවල ගිහිලා ඌව කොහෙද කළා තියෙන්නේ? ඌව කළා තියෙන දෙව්දත් නම් පොඩ්ඩක් අර මිනිසුත් එක්කලා ඔය වගේ වැඩ ටිකක් කළා තියෙනවා. මේ මිනිසුත් එක්ක මේ කට්ටිය දෙව්දත් එක්කම නිරේට තමයි යන්නේ. මේ ශාසනය කොහෙටද ගිහින් තියෙන්නේ අද? අපිටත් හිතා ගන්න බෑ. අපි මේවා සුද්ධ කරගෙන ගිහිල්ලා නිවන් මාර්ග හොඳට පැහැදිලි කරගෙන ගිහිල්ලා මේවා හොඳට අවබෝධ කරගෙන යනකොට අපිට හිතා ගන්න බෑ. අවසානයේ අපි ඇත්තටම මේ නිර්මල ධර්මයක් අපිට හම්බ වෙනවා. කුණු ගොඩක් වගේ එකක් සුද්ධ වෙලා යනවා. ඒක මුළු සමාජය අපිට පේන කුණු ගොඩක ගඳ ගගා ඉන්නවා. කවුරුවත් ගොඩ ගන්න බෑ. බුදුන් වහන්සේත් කියනවා මහණෙනි මේ දෘෂ්ටියට ඇලුණු මිනිහව ගොඩ ගන්න හරි අමාරු. ඒක නම් ඇත්ත. කොච්චර කිව්වත් එයාගේ දෘෂ්ටිය තුළ එයා ඉන්නවා තද වෙලා ගන්න අමාරුයි. අපිට තේරෙනවා ඒක. බොහොම එහෙමත් කෙනෙක් තමයි ඔය දෘෂ්ටි වලින් මිදෙන්නේ. ඒකට එයාට තියෙන්න ඕනි යම්කිසි අතුලාන්තයෙන් මෙන්න හේතු තියෙනවා. එයා අතුලාන්තයෙන් ඇවිල්ලා ස්වාමීනි මට මේ ලෝකේ කිසිම සැපක් දැනෙන්නේ නැහැ ස්වාමීනි කිව්වොත් බුදුන් වහන්සේ දන්නවා අනිවාර්යෙන්ම නිවන් දකිනවා කියලා. එසේ ආදීනව දකිනා නිස්සරණය දකින්න පුළුවන් කියන්නේ බුදුන් වහන්සේ කියනවා. මහණෙනි මම ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ මහණෙනි. නමුත් මේ ලෝක ප්‍රජාව ආස්වාදයේ කියලා හිතාගෙන මේකට මුලා වෙලා ඉන්න තාක් ආදීනව දකින්නේ නැහැ මහණෙනි. ආදීනව දැක්කොත් යමෙක් ඔහු නිස්සරණේ අත්හරිනවා මේ සියලු මේ දේවල්. අල්ලගෙන ඉන්නේ. ඒ අල්ලගෙන ඉන්න තාක් ඇතුළාන්තේ විඥානයේ කියන ශක්තිය ජෙනරේට් වෙනවා. ඒ තුල කර්මපතයක් හැදෙනවා. එයා ආසාවෙන් මත් වෙනවා. පු탁ජන උම්මන්තකයෝ කියන්නේ ඒකයි මත් වෙලා ඉන්නේ කුඩුකාරයා වගේ. නැවත ශරීරය පොළොවට පස් වුණත් ඒ ශක්ති ස්වභාවය කොහරි පීඩනවා. මිදෙන්න බෑ යාට. ඒ කර්මඵලයේ තියෙන එතන. කර්මඵලයේ නිසයි කර්මයේ නිසා එයා හිතනවා මම පින් කළා මේක කරන්න. නමුත් රැස් කළා කවදාවත් නිවනක් හම්බ වෙන්නේ නැහැ. එයා කර්ම තුල පින් කරලා කොහේ හරි යන්නයි හිතන්නේ ඒත් එයා හිතන්නේ ගින්න තුල ඉන්නේ ආසාව නිසා භවයක් පතනවා. එයා බෞද්ධෙක් වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිකෙක්. මුළු සමාජෙම එක රැල්ලකට ගියත් එක්කෙනෙක් හරි ඒ ගඟ ගලන අතට විරුද්ධව හරි අනුසෝතේට නැතුව පටිසෝතේට ගියොත් අන්නේ නිවන් දකිනවා. මුළු සමාජයේම බස්වල නැගලා අර ධාතු වන්දනාව ගියා වගේ ඔහේ කොහේ පිස්සු හැදිලා වගේ ගියාට නිවන් දකින්නේ නැහැ. හැබැයි එක්කෙනෙක් ඔයකින් පොඩ්ඩක් අයින්ට වෙලා පොඩ්ඩක් කැලේකට හරි පැත්තකට හරි ගිහිලා හුදකලාව හිත දැක්කොත් අන්නේ හිත දකින්න එක්කෙනා ඉතින් මිදලා නිවන් දකිනවා. එච්චර අපිට කියන්න පුළුවන්. ඔබ තෝරගන්න ඔබ කැමති දේ. ආසාවෙන් රැළ හලන අතට යන්න අනුසෝතයට ඕන සසර යන්න ඔය. ඔබ දාන දෙන්න පින් කරන්න ඔක්කොම කරන්න. ඔබට මොන හරි කරන්නත් එපා. ඔය ඔහොම කරොත් ඔබ හිතනවානේ මොකක් හරි එකක් ලෝකයක් ඇති යන්න පුළුවන් කියලා. ඒක එහෙනම් එහෙම කරගෙන යන්න. ඔබට හිතෙනවා නම් මේ ලෝකේ කවදා හරි ඔබට එපා වෙලා ගියොත් දවසක
ඔබට දැනේ පරම සත්‍ය කියලා එකක් තියෙනවා පැත්තක. අන්න ඒක දැනගන්න. ඒ තුල ඔබට පිහිට තියෙනවා. එතෙක් ඔබට අපි කුමක් කියන්නද? කාගේ සරණක්ද? කාගේ පිහිටක්ද? මේ බුද්ධ කියන්නේ ඔබ හිතනවා බුදුන් වහන්සේ දැන් මැරිලා දැන් කවුරුත් නැහැ පිරුණම් පාලා දැන් ඉවරයි කියලා. නෑ බුද්ධ ජීවමානයි. ඔය ඔබේ සිතේ දැන් බුද්ධ තියෙනවා. ඔබ බුදුන් එක්ක ඉන්නේ. ඔය සිතේ එක සිතක් ඇති වෙලා නැති වෙලා ඊගාව සිත ඇති වෙන්න කලින් බුද්ධ සිත උපදිනවා. ඒ නිවන් සිත උතන තියෙනවා. ඔය හැමෝගෙම සිතේ තියෙනවා. එයාට පේනවද? නෑ. ඇයි ඒ? මෝහ අන්ධකාරයෙන් වැහිලා ඉන්නේ. ඒ තාක් යාට නිවන පේන්නෙත් නෑ, බුද්ධ පේන්නෙත් නෑ. හැබැයි හැමෝගෙම සිත්වල සිතක් ඉපද නිරුද්ධ වෙන තැන ශුන්්‍යතාවය තුළ බුද්ධයි කියන්නේ. බුද්ධ කියන්නේ කෙනෙකුට නෙමෙයි. මේ ලෝකයේ තියෙන එක ස්වභාවයක්. දිව්‍ය බ්‍රහ්ම බුද්ධ. ඔක්කොම ස්වභාව මේ සම්මුති නාම වලින් පනවගත්තට ඒ සම්මුති නම් දැම්මට මේ ශුන්්‍යතාවයටයි කියන්නේ. ඒ මහා ශුන්්‍යතාවය මුළු විශ්වයේම මුළු ලෝකෙම තියෙන එකම සත්‍යයි. ඒ පරම සත්‍යයි. හැබැයි වේදේ තුල කතා කරන ශුන්්‍යතාවයක් ගැන. ඒක මේ හුස්ම දිහා බලන් ඉඳලා මත් වෙන එකක්. ඒකේ කෙලෙස් එහෙමමයි. ඒක වාඩි වෙලා ඉන්න එක නැගිටිනකොට ආයෙ කෙලෙස් ඇවිත්. එක කෙලෙස්යක් නැති වෙන්නේ. දුකටමයි වැටෙන්නේ. නිදිගෙන වගේ ඉන්නව අර කුඩුකාරයා වගේ අර පෙත්තක් බීලා වගේ ඉන්නව අර සමාධිය කියලා මත් වෙලා. හුස්ම දිහා ප්‍රාණායාම හුස්ම දිහා බලලා ඒක තුළ මත් වෙනවා. හැබැයි අර කෙලෙස් මුකුත් එයාට මුකුත් හිතක් බැලිලක්වත් මොකක්වත් හිතින් මිදිලක්වත් මුකුත් නැහැ. ආයි දුගතියටම තමයි වැටෙන්නේ. ඇයි අර කෙලෙස් ගොට්ට එහෙමම මැරෙන්නේ. අර මෙතන ඉඳන් නරණියන් අර දොර වහගෙන හිටියා වගේ වැඩක්. මරණ දවසට දොරක් කඩාගෙන හිටිනවා. තියෙන කෙලෙස් ඔක්කොම ඉස්සලා යන පෙරේත ලෝකයකට තමයි යන්නේ. එයාට දන්නේ නැහැ මොකද්ද මේ කතාව කියලා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ හිත ඇතුලේ ලෝක ටික පෙන්වන්නේ කියලා. මේ විශ්වයේ කොහේ හරි තැනක තියෙන සේරම මේ තියෙන එකම අංශුවයි. ඒ අංශුව දැන් ඔබේ සිතෙත් තියෙනවා ශක්තිය තුළ. එකම ශක්තිය මුළු විශ්වයේම තියෙන. ඒ අංශුවේ තියෙනවා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නිරසේරම. ඒකයි බුදුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ කියන්නේ ආනන්දය ඔය ඉන්දිකට සිදුරක් තහන් කුඩා සිදුරකේ කෝටි ගණන් දෙවිවරු වෙනවා. ඒ ශක්තිය මේ කියන්නේ මේ ඔබට ඇහැට පේන්නේ මේක දැන් ඔබ දන්නවා නූතන විද්‍යාවේ තියෙනවා දැන් අලුත් මාතෘකාවක් ඇදිලා. මේ ධර්මයේ තියෙන මාතෘකාව මොකද්ද? ක්වොන්ටම් විද්‍යාව. ඒකේ තියෙන්නේ ක්වොන්ටම් කියන්නේ ශක්තිය කැඩි කැඩි යනවා කියන එකයි. ඒකේ තියෙන්නේ මුළු විශ්වයේම ක්වොන්ටම් කියන එකයි. අංශු කියන එකයි. මේ නූතන විද්‍යාව දැන් අලුත් මාතෘකාවක් හදාගෙන මේක තියෙන්නේ බුදුදහමේ. මුළු විශ්වයේම අංශු කියන එක. ඒකේ තියෙන මේ මනුස්ස ශරීරයේ උපදින සිත එකම ශක්තිය මුළු විශ්වයේම තියෙන එක ඒකේ තියෙනවා. ක්වොන්ටම් විද්‍යාව. ක්වොන්ටම් ඕක මේ විද්‍යාඥයෝ ඕක හොයාගත්තේ මේ තරංග හොයාගන්න ගිහිල්ලා. ඒකෙන් තමයි අද ෆෝන් වලට කෝල් එන්නේ. ඒකෙන් තමයි අද ඒ රටින් අර රටට කතා කරන්නේ. මේකෙන් ටීවී එකේ ඒරියල් එක අදලා තියෙන්නේ. සීරම යකඩයක් රත් වුනහම යකඩේ රත් වෙලා එන ඒ තාපේ පවා තියෙන තරංග. ඒ තාපේ ආලෝකය වෙන්නේ තරංග. ඒ යකඩේ උණු වෙලා ගිහිල්ලා නැවත වාෂ්ප වෙලා ගිහිල්ලා ඔක්කොම අංශු වෙලා තරංග ශක්තිය වෙන්නේ. ඕකට ක්වොන්ටම් කියලා කියන්නේ. ක්වොන්ටම් විද්‍යාව කියලා අද නමක් දාගෙන. නමුත් ඕක බුදුන් වහන්සේ තමයි කිව්වේ. ඒක තමයි මේ තියෙන බුදුන් වහන්සේ කියන රූපකලාප ශක්ති ස්වභාව බුදුන් වහන්සේ වෙනින් නම් පාවිච්චි කරන්නේ. එදා කාලේ අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ කියපු ඒ න්‍යාය අද කියන්නේ. ඕක තමයි මෙරි මෙරි උපදින කර්මය පැහැදිලි කරන ශක්ති න්‍යාය. නූතන විද්‍යාවේ අලුත් නව යවුන් තරුණයාට මේක අපිට පැහැදිලි කරන්න පුළුවන් ක්වොන්ටම් විද්‍යාවේ. මේ සබහාදහමේ න්‍යාය අද විද්‍යාඥයන්ට හම්බ වෙලා තියෙනවා. කර්මයක් එන්නේ කොහොමද කියන එක පරිසම් දෙන්නේ කොහොමද කියන එක එනවා. මේ දෙයියෝ වපු කතාවක් නෙමෙයි. මේ සබහාදාමේ කතාවක් තියෙනවා. මේ පරම සත්‍ය මේ ලෝකෙම තියෙන සත්‍ය. මේ කවුරුවත් කරපු එකක් නෙමෙයි. මේ දසදහසක් ත්‍රි හේතුක මේ කතා කරන්නේ අන්තරීක්ෂයේ මහා
කෝටි සක්වලක් මේ විශ්ව ගැන කතා කරන්නේ මේ පෘථුවියක් ගැන නෙමෙයි. මේ නිකන් අබැටයක් වගේ කතාවක්. මේක ඊට වැඩි විශාල කතාවක්. මේ අන්තරීක්ෂ සක්වල තුල තියෙන ඕන තරම් මේ වගේ වස්තු ග්‍රහ වස්තු. මේ ශක්තිය හැමතැනම තියෙන. සමහරට ඔබ හිතයි මම ඉන්නේ මෙතන නෑ ඔබ මේ විශ්වයේ කෙරවලෙත් උපදිනවා. ඇයි මේ එකම ශක්තිය හැමතැනම තියෙනවා. ඔබ දැන් මෙතන කරන වෙනස මුළු විශ්වයටම බලපානවා. ඔබ දන්නවද? ඔබේ එක සිත මුළු විශ්වයටම බලපානවා කියලා ඔබ දන්නවද? නෑනේ. ඔබ තාම එච්චර ලොකු දියුණු වේකක් ඔබට නැහැ. ඔය මනුස්ස ශරීරයේ තියෙන ඔය පුංචි ඔය කුඩුම්බෙට ඔක තේරෙන්නේ නැහැ. ඔබ දන්නවද ඔබ කියලා කෙනෙක් නැහැ. නමුත් විශ්වයේ තියෙන න්‍යායට ඔබ ෆ්‍රීකවන්සි වෙලා ඉන්නේ කියලා දන්නවද? ඒ ෆ්‍රීකවන්සි එක ඔබට අහු වෙනවා කියලා දන්නවද? නෑනේ. ඔවා කිව්වොත් ඔබට මුකුත් තේරෙන්නේ නැහැ. ඔබ ඉන්නේ අර එළියේ ඉන්න දෙයියෝ ගැනයි නැත්නම් ඔබගේ ඇතුලේ ඉන්න ඔය ඉන්න මායя ගැන විතරයි ඔබ දන්නේ. ඔබ ශක්ති ස්වභාවය ගැන කතා කරන මුළු විශ්ව න්‍යාය දන්නේ නැහැ. ඔබ සුද්ධාත්මය කියලා නමක් කියන නම සුද්ධ කියන ස්වභාවයේ තියෙන ශක්තිය ශුන්‍යුන් තැනයි කියන එක දන්නේ නැහැ. පරම සත්‍ය ඔබ දන්නේ නැහැ. ඔබට හැරෙන්නවත් බෑ ඔබට හිතන්නවත් බෑ. ඔය පොත් ඔක්කොම අමුතුවෙන්ම සේරම අනිත් පැත්ත ගහනවා ඇත්ත කතා කරොත්. වැඩි කාලයක් නැහැ. තව අවුරුදු 50ක් කියන්නේ නැහැ සියලු ආගම් බිඳ වැටෙනවා. ඒකට හේතුව පරම සත්‍ය ලෝකෙට හෙළි වෙනවා. ඒකේ බුද්ධද නැද්ද ඒව කතන්දර නැහැ. නමුත් සත්‍යයක් ලෝකේ තියෙනවා ඒක හෙළි වෙනවා. ඒක මේ සියලුම අද මේ වෙනකන් කියලා තියෙන අනාවැකි කියන ඒ ඍෂිවරු මුනිවරු හැමෝම කියලා තියෙනවා. 2500ක් මේ බුදුන් වහන්සේ කිය තැනත් මේක සිද්ධ වෙනවා බුද්ධ ධර්මෙත් තියෙනවා. ඒක නිසාම මේ ධර්ම බුදු දහම කියලා කිව්වොත් මේක වෙනස් කතාවක්. පරමසත් අවුරුදු 5000ක් යනකම් පවතිනවා කියන්නේ ඕකයි. මෙතන මේ වෙනස උන් නැත්තම් ඒක වෙන්නේත් නැහැ. ඒක එහෙනම් දැම්ම විනාශ වෙනවා. ඇයි මේ බුදු දහම දැන්ටම විනාශ වෙලා? ඒක එහෙම නෙමෙයි. ඇයි අපි මෙහෙම කතා කරන්නේ? ඇයි ක්වොන්ටම් මෙහෙම මේක එන්නේ කොහොමද විද්‍යාඥයින්ට? සත්‍ය අවබෝධ වෙන්නේ කොහොමද දැන්? මේ ක්වොන්ටම් න්‍යායය තියෙන්නේ. ඔය විශ්වාස කරන්නේ අපි මේක ගලපගත්ත හින්දා අපි දන්නවා මේ එන්නේ ඒකමයි කියලා. පුළුවන් නම් අනාගතයට මුහුණ දෙන්න. ඔබට ශක්තියක් නැහැ. ඔය ආගම් වලින් කියන බොරු ඔක්කොම මැකෙන දවසක් එනවා. සත්‍යයට මුහුණ දෙන්න වෙනවා ඔබට. එදාට ඔබට අදාහ ගන්න බැරි වෙයි මේ ලෝකේ මොකද්ද කියලා. පරම සත්‍ය හැමෝටම අවබෝධ වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ඔබට දිගින් දිගට මේ නිවන් මඟ ගැන මනා පැහැදිලි කිරීම මාලාවක් ඉදිරිපත් කරගෙන ආවා. අපි කෙටියෙන් ඔබට අද සියල්ල එකතු කරලා ගලපලා පෙන්නන්න අපි එමේ හිතුවා කොහොමනත් පොත්පත් වල තියෙන ඒ ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඒ වගේම ත්‍රිපිටක පොත්පත් ඒ වගේම ඔබ වෙනත් පොත්පත් පරිශීලනය කරනවා වෙන්න පුළුවන්. එතකොට ධර්මයේ තමයි ඔබ කියන්නේ විමර්ශනය කරන්නේ යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගය ගැන මන අවබෝධයක් ලබා ගන්නවා නම් ඒ කෙනා දැනුමට තවත් දැනුමක් වැඩි කරගන්න නෙමෙයි විය යුත්තේ. දැනුම අවශ්‍යයි, පරතෝഘോഷයේ ශ්‍රතවත් භාවය අවශ්‍යයි. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාටම පමණයි මේ ධහම කියන්නේ. ඒ කියන්නේ පරතෝഘോഷයේ අත්‍යවශ්‍යයි මේ ධහම. ඒ දර්ශන සමාපත්තිය සත්‍ය ඥානෙ අවබෝධ කර ගැනීම සඳහා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍රා මතමයි ආනන්දයේ මේ ධහම තියෙන කොටත් එහෙම පැහැදිලි කරනකොටත් බුදුන් වහන්සේ අපිටත් ඒක හොඳටම මනාකොට පැහැදිලි වෙනවා. මොකද මේ ධර්මයේ දන්නේ නැතුව දර්ශනය අවබෝධය නැතුව නිවන් මාර්ගක් කිසි කෙනෙකුට නැහැ. යමෙක් හිතනවා නම් අත් දෙක තියාගෙන හුස්ම දිහා බලන් හිටියා කියලා ඒ ප්‍රාණායාම කළා කියලා නිවන් දකිනා කියලා ඒක වෙන්නේ නැහැ. ඔබට අපි යමක් කියන්න ඕනේ.
මේ මග දැනගෙන ගියොත් ඔබට කිසි කරදරයක් නැතුව බොහොම පහසුවෙන් මේ මග අවබෝධ කරගන්න පුළුවන්. කනගාටුවට කරුණ තමයි බොහෝ අයට මේ මාර්ගය ගැන මනාකොට අවබෝධයක් මේ මාර්ගයේ ගමන් කළා අවසාන මාර්ගඵලලාභියෙක් ඔබට හමු වෙන්න ඕනි. නමුත් අද ප්‍රසිද්ධියේ කතා